මේ පේපර් එකේ බහුතරයක් ප්‍රශ්න ඔයාගේ O level පේපර් එකේ තියෙනවා. ඒ කරුණු ගොඩාක් ආවරණය කරන්න පුළුවන් මේ පේපර් එක තුලින්. සහ මේට සමාන පේපර් එකක් තමයි O level වලට එන්නේ. නේ විභාගෙට එන්නේ මීට සමාන පේපර් එකක්. ඒ නිසා වඩා හොඳින් මේ පේපර් එක අධ්‍යයනය කරන්න, මේ කියන විෂය කරුණු අහගන්න සහ මේවා නැවත පුනරීක්ෂණ කරන්න ඕන. ඉතින් මේ දවස්වල දැන් විභාගේ ලං වෙලා තියෙන කාලයක් තුල ඔයා මොනවාද කරන්න ඕන කියලා සමහර දරුවන්ට හිතෙනවා. ඉතින් ඔයා කරන්න ඕන දැන් අර පොත් පෙරලගෙන, අච්චු පොත් පෙරලගෙන, එහෙම නැත්නම් සටහන් පෙරලගෙන ඒවා කියවන එක නෙවෙයි. ඒවා කරන්න වෙලාවක් නැහැ අපිට දැන්. දැන් ඔයා කරන්න ඕන ඔය පාස් පේපර්, එහෙම නැත්නම් අනුමාන ප්‍රශ්න පත්‍ර ඒවා කරන්න පුළුවන්. ඒ හැර අර අච්චු පොතේ තියෙන දේවල් පාඩම් කරගෙන යන්න එපා මේ දවස්වල. ඒවා අපිට වැඩක් නැහැ. ප්‍රශ්න වලට උත්තර ලියන එක, ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි මේ දවස්වල අපි කරන්න ඕන. ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. හරි. සහ ඔයාට මගහැරිච්ච විෂය කරුණු ඇති නේ. අනේ මේ ටික මට බලා ගන්න බැරි වුණානේ කියලා ඔයා දුක් වෙන්න යන්න එපා. ඒවා අපිට වැඩක් නැහැ. ඔයා දන්න ටිකක් තියෙනවා. ඒ දන්න ටිකෙන් අපි උත්තර හොයමු විභාගයට නේ. ඉතින් දන්නේ නැති විෂය කරුණු ගැන ඒ වගේ දැන් විශාල දඩ තියරි පාර්ට් හොයන්න යන්න එපා. දැන් අනේ මේ ටික කවර් කරගන්න බැරි වුණානේ කියලා හොයන්න යන්න එපා. දන්න ටික පොලිෂ් කරගෙන යන් විභාගෙට. එතකොට ඔයාට ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. මෙන්න පළවෙනි ප්‍රශ්නය. තුවාලයක් සිදු වූ විට රුධිරයේ කැට ගැසීම ප්‍රමාද වීම සිදුවන්නේ කුමන විටමින් ඌනතාවය නිසාද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. දැන් සාමාන්‍යයෙන් බහුවර්ණ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 ඇතුලේ තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නය. තුවාලයක් සිදු වූ විට රුධිරයේ කැට ගැසීම ප්‍රමාද වීම සිදුවන්නේ කුමන විටමිනේ ඌනතාවය නිසාද කියලා තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. පුතේ දැන් අපි ජීවේ රසායනික පදනම 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම, මේ පාඩමෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා බහුවර්ණ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 ඇතුලේ. ඉතින් ඒක සමහර විට කාබෝහයිඩ්‍රේට් වලින් අහයි. බොහෝ විට අහන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. ඒක තේරුම් ගන්න. බොහෝ විට අහන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. එහෙම නැත්නම් පිඩ වලින්, එහෙම නැත්නම් ප්‍රෝටීන් වලින් අහන්න පුළුවන්. ඊට අමතරව විටමින් හෝ ඛනිජ ලවණ වලින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් විටමින් කියලා කියන්නේ පුතේ කාබනික සංයෝග. කාබන් අඩංගු සංයෝග තමයි විටමින් කියලා කියන්නේ. එහෙනම් අන්න විටමින් වලින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේම ඛනිජ ලවණ වලින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඛනිජ ලවණ කියලා කියන්නේ අකාබනික සංයෝග. එහෙනම් දැන් මේවා ඉතින් කටපාඩමේ තියෙන්න ඕන සෙට් එකක්. එහෙනම් තුවාලයක් සිදු වුණාම රුධිරයේ කැට ගැසීම ප්‍රමාද වීම සිදුවන්නේ පුතේ විටමින් K ඌන වෙලා තිබ්බොත්. අපි හිතමු ඔයාට තුවාලයක් වුණා. කොහේ හරි කැපුණ, ඇඟිල්ල කැපුණ පොඩ්ඩක්. ඔන්න ලේ යනවා හෝ ගාලා ලේ කැටි ගහන්න වෙලා යනවා. ඉතින් වෛද්‍යවරයෙක් ගාවට ගියාම වෛද්‍යවරයා සමහර වෙලාවට ඔයාට විටමින් K අඩංගු පෙත්තක් හරි එහෙම නැත්නම් විටමින් K අඩංගු ආහාරයක් හරි ඔයාට නිර්දේශ කරයි. දැන් උදාහරණ විටමින් K ගොඩක් තියෙනවා පුතේ මේ ගෝවා වගේ එළවලු වල. එහෙම නැත්නම් මේ මෙතන තියෙන රූපස්නාන දිහා බැලුවම මේ තියෙන විටමින් K බහුල ආහාර තමයි මේ තියෙන්නේ. විශේෂයෙන් මේ ගෝවා වල තියෙනවා විටමින් K. ඊට අමතරව මෙතන ගොඩාක් ಜಾති තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ ಜಾති. ඉතින් මේ හැම එකම වගේ විටමින් K තියෙනවා. හොඳයි. විශේෂයෙන් මේ කොළ පාට එළවලු වල විටමින් K අන්තර්ගත වෙනවා. ඒකෙන් විශේෂ වෙනවා මේ ගෝවා නේ. ගෝවා විශේෂ වෙනවා. හොඳයි. එහෙනම් මේකට පිළිතුර වෙන්නේ විටමින් K. හොඳයි දෙවෙනි ප්‍රශ්නය. හොඳයි. මේකත් පේපර් එකේ තියෙන්න ඕන ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරනවා. සහ මීට ඉස්සර තිබුණු ප්‍රශ්නයක්. මෙන්න මෙයාව විශේෂයෙන් මතක තියාගන්න ඕන. කවුද? Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ් සූත්‍රයත් එක්ක මතක තියෙන්න ඕන ඔයාට. Al2O3. දැන් මෙයා කොහොමද විශේෂ වෙන්නේ? මෙයා පුතේ උභයගුණී ඔක්සයිඩයක්. මොකද්ද උභයගුණී ඔක්සයිඩයක් කියන්නේ? ඊට ඉස්සෙල්ලා ඔක්සයිඩයක් කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගමු. ඔක්සයිඩයක් කියලා කියන්නේ පුතේ යම් මූලද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක සෙට් වුණොත්, කවුරු හරි කෙනෙක් ඔක්සිජන් එක්ක සම්බන්ධ වුණොත් අපි කියනවා ඒකට ඔයා ඔක්සයිඩේ හැදුවා නේද කියලා. දැන් මේ බලන්න අපි ගමු ආවර්තිතාවකයේ තුන්වන ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය සෙට් එක.
සෝඩියම්, මැග්නීසියම්, ඇල්මිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. මේ තියෙන තුන්වෙනි ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය. ඔයාලට පේනවා මේගොල්ලන් ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ ඔක්සයිඩ් හදලා තියෙනවා. මේ ඔක්සයිඩ් හදලා තියෙන සෝඩියම් ඔක්සයිඩ් නේ, මේ පැත්තේ ක්ලෝරින්ගේ ඔක්සයිඩ්, සල්ෆර් වල ඔක්සයිඩ්, ওই විදිහට ඔක්සයිඩ් හදලා තියෙනවා. හරි. ඒතර ඒ අතර මැද ඉන්නවා ඇල්මිනියම්ගේ ඔක්සයිඩ් එකක් ඉන්නවා. ඇල්මිනියම් ඔක්සයිඩ්. හරි. දැන් එයා ගැන තමයි මේ ප්‍රශ්නේ යන්නේ. බලමු අපි. හොඳයි. දැන් මේ බලන්න අපි දන්නවා තුන්වෙනි ආවර්තයේ වමේ ඉඳලා දකුණට තමයි මේ යන්නේ. වමේ ඉඳලා දකුණට යනකොට බලන්න ඔක්සයිඩ් වල ආම්ලික බාෂ්මික ස්වභාවය වෙනස් වෙන විදිය. ආම්ලික බාෂ්මික ස්වභාවය වෙනස් වෙන විදිය. දැන් මේ බලන්න සෝඩියම්ගේ ඔක්සයිඩේ ප්‍රබල බාෂ්මිකයි, ඊළඟට මැග්නීසියම් දුබල බාෂ්මිකයි, උභයගුණී දුබලාම්ලික, දුබලාම්ලික, ප්‍රබලාම්ලික, ප්‍රබලාම්ලික. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔක්සයිඩ් වල ආම්ලික ගුණය ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙලා තියෙනවා. සරල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඊළඟට ඔක්සයිඩ් වල බාෂ්මික ගුණය ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට අඩු වෙලා තියෙනවා. පුතේ මෙන්න මේක තේරුම් ගන්න. ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයි. අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. මේ පද දෙක ඔළුවේ තියාගෙන යන්න. ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයි, අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. අලෝහ ඔක්සයිඩ් ආම්ලික වෙනවා. හරි? හරි. දැන් බලන්න සෝඩියම්. සෝඩියම්ගේ ඔක්සයිඩ් බාෂ්මිකයි. දැන් ඔක වතුර දිය කරවුවොත් එහෙම හැදෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි හැදෙන්නේ. අන්න බාෂ්මිකයි පුතේ. අලෝහයක් සල්ෆර් ගන්න. සල්ෆර් වල ප්‍රබල ආම්ලික. ආම්ලිකයි ඔක්සයිඩ්. රයිට්. හරි. එහෙනම් ඔන්න ඔය කරුණු දෙක මුලින් තේරුම් අරගෙන ප්‍රශ්නෙට යනවා මම. එහෙනම් මොකද අපිට කියන්න තියෙන්නේ? ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයි, අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. හැබැයි ඔය අතරමැදිව ලක්ෂණ පෙන්වන එකෙක් ඉන්නවා. මෙන්න ඉන්නවා ඇල්මිනියම් ඔක්සයිඩ්. ඇල්මිනියම් ඔක්සයිඩ්. එයා උභයගුණී. එයා වෙලාවකට ආම්ලික ඔක්සයිඩ් හදනවා, වෙලාවකට බාෂ්මික ඔක්සයිඩ් හදනවා. දැන් අපිට ඇල්මිනියම් කියන්නේ ලෝහයක්. හදන්න ඕන මොකද්ද? හදන්න ඕන බාෂ්මික ඔක්සයිඩයක්. හැබැයි එයා ආම්ලික ඔක්සයිඩත් හදනවා. ඒ නිසා එයා විශේෂ වෙනවා. මෙන්න ප්‍රශ්නය. ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් උභයගුණී ඔක්සයිඩය සාධන මූලද්‍රව්‍ය කුමක්ද? ඇල්මිනියම්. ඇල්මිනියම්. ඇල්මිනියම් විශේෂයි. එයාව මතක තියාගන්න. විශේෂ කට්ටිය ගැන තමයි විභාගෙට ප්‍රශ්න කරන්නේ. විශේෂ කට්ටිය ගැන තමයි විභාගෙට ප්‍රශ්න කරන්නේ. එහෙනම් ඇල්මිනියම් විශේෂයි කියන එක ඔයා මතක තියාගන්න ඕන. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක රේඛාව හා කාලාක්ෂය අතර ජ්‍යාමිතික රූපයේ වර්ගඵලයෙන් ගණනය කළ හැකි වන්නේ. දැන් සරලරේඛීය චලිතයේ පාඩම පේපර් එකේ ප්‍රශ්නයක් අනිවාර්යයි. අනිවාර්යයි. ලකුණු 5ක් 6ක් විතර තියෙනවා ඒ දෙවෙනි පාඩමෙන්. 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම සරලරේඛීය චලිතයේ පාඩමෙන් ලකුණු 5ක් 6ක් තියෙනවා. එහෙනම් සෙට් වෙලා යන් වැඩේට. හොඳයි. අපිට කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක රේඛාව හා කාලාක්ෂය අතර ජ්‍යාමිතික රූපයේ වර්ගඵලයෙන් ගණනය කළ හැකි වන්නේ. ඔයා මෙන්න මෙහෙම විශේෂ කරුණක් ඉගෙනගෙන ඇති. මොකද්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ සීමා වන ප්‍රදේශයට අදාළ තල රූපයේ වර්ගඵලයෙන් අපිට එන්නේ විස්ථාපනය. විස්ථාපනය. එහෙම නැත්නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක සෙවන වන ප්‍රදේශයේ වර්ගඵලයෙන් අපිට එන්නේ විස්ථාපනය. මෙන්න පුතේ මම ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගත්තා. මෙන්න තියෙනවා ප්‍රස්ථාරයේ රේඛාව. මේ තියෙන ප්‍රස්ථාරයේ රේඛාව. මෙන්න තියෙනවා කාල අක්ෂය නේ, x අක්ෂය එහෙම නැත්නම් කාලය නේ, කාලයනේ අපි x අක්ෂයෙන් දක්වන්නේ. ඒ අක්ෂය දැන් මේ මෙන්න මේ රේඛාව තියෙනවා, මේ කාල අක්ෂය තියෙනවා නේ. දැන් එන්න දැන් බලන්න ප්‍රස්ථාරයේ සෙවන වෙන ප්‍රදේශය. මේ ටිකනේ සෙවන වෙන්නේ. දැන් ඔයා හිතන්න උඩින් ගැහුවා ලයිට් එකක් කියලා. මේ පැත්තෙන් ලයිට් එකක් ගැහුවා මේ රේඛාවට. එතකොට මේ රේඛාව නිසා සෙවන වන ප්‍රදේශය මේ ටික. මේ පාට කරලා තියෙන ප්‍රදේශයනේ පුතේ සෙවන වෙන්නේ. ආන්න ඊට අදාළ තල රූපේ වර්ගඵලයෙන් මේ වස්තුවේ විස්ථාපනය එනවා. දැන් මෙතන නම් ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් අන්න අපිට එනවා විස්ථාපනය. ඔන්න එහෙනම් දැන් ප්‍රස්ථාරයේ සීමා වන ප්‍රදේශයේ වර්ගඵලයෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අපිට එන්නේ විස්ථාපනය. විස්ථාපනය හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මේක අමාරු නෑ. බොහෝ විට එන්නේ ත්‍රිකෝණයක්. එහෙම නැත්නම් ඍජු කෝණාංශයක්, එහෙම නැත්නම් සමචතුරස්‍රයක්. ත්‍රිකෝණයක් තමයි බොහෝ විට එන්නේ. හරි? බොහෝ විට එන්නේ ත්‍රිකෝණයක්. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එහෙම හොයලා දෙන්න.
අපිට මේ විස්ථාපනය ගමන් කළ දුර කියලා කියයි. මේ වස්තුව ගමන් කළ දුර කියලා ඇහුවත් ඒත් උත්තරේ මේකම තමයි. මේ විදිහටම තමයි ගණනය කරන්නේ. හරි. එහෙනම් ඔන්න තේරුම් ගන්නවා ප්‍රස්ථාරයේ සීමා වන ප්‍රදේශයේ වර්ගඵලයෙන් අපිට එනවා පුතේ විස්ථාපනය. එහෙම නැත්නම් මේ වස්තුව ගමන් කරපු දුර. එහෙනම් මෙතනට පිළිතුර මම යන්නම්. මොකද්ද? චලිතයේදී සිදු කළ විස්ථාපනයයි. මේ චලිතයේදී සිද්ධ කර විස්ථාපනය ආයෙත් ඔයාට කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ සීමා වන ප්‍රදේශයට අදාළ තල රූපේ වර්ගඵලයෙන් අපිට එන්නේ විස්ථාපනය. හොඳයි 4 වෙනි ප්‍රශ්නය. රූපයේ පරිදි කාඩ්බෝඩ් කැබල්ලකට නියපිටින් පහරක් එල්ල කළ විට හොඳයි. දැන් අපිට වීදුරුවක් තියෙනවා. වීදුරුව උඩින් තියලා තියෙනවා කාඩ්බෝඩ් කෑල්ලක්. ඒකේ උඩින් තියෙනවා මොකද්ද කාසියක් හරි මොකක් හරි වස්තුවක් තියෙනවා. මූඩියක් නේ. හරි. මූඩියක් තියෙනවා. එහෙම නැත්නම් කාසියක් නේ. කාසියක් තියෙනවා නේ. කාසියක් තියෙනවා. හරි. මේකෙන් ඊට පස්සේ අපි මේ කාඩ්බෝඩ් එකට ගහනවා. කාඩ්බෝඩ් එකට ගහනවා. හරි. කාඩ්බෝඩ් කැබල්ල විසිවී යන අතර කාසිය වීදුරුව තුලට වැටේ. කාසිය වැටෙනවා වීදුරුව තුලට. කාසිය වැටෙනවා කොහෙටද? වීදුරුව තුලට. කාඩ්බෝඩ් කැබල්ල මෙහි යනවා මෙන්න කාසිය වීදුරුව තුලට වැටෙනවා. මෙම සිදුවීම පැහැදිලි කළ හැකි නියමය වන්නේ. හොඳයි. දැන් මේකේ ෆ්ලෙමින්ගේ සුරත් නියමයේ දාලා තියෙනවා අයින් කරන්න. ඒක වැඩක් නැහැ. ඒක විද්‍යුත් චුම්බක පීඩනය කතාවක් නෙතන යන්නේ. එහෙනම් ඒක එන්නේ නැහැ මෙතනට. ඒක අදාළ කරගන්නේ නැහැ. නිව්ටන්ගේ පළවෙනි නියමයේද දෙවෙනි නියමයේද තුන්වෙනි නියමයේද? දැන් නිව්ටන්ගේ තුන්වෙනි නියමය අයින් කරන්න. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. අයින් කරලා දාන්න ඒක. හරි. දැන් පළවෙනි නියමයේද දෙවෙනි නියමයේද? දෙවෙනි නියමයේදී අපි සාකච්ඡා කරන්නේ ත්වරණය, ස්කන්ධය, බලය වගේ සංකල්ප. නිව්ටන්ගේ දෙවෙනි නියමයේදී අපි කියන්නේ මොකද්ද පුතේ? වස්තුවක ඇතිවන ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. වස්තුවක ඇතිවන ත්වරණය බලයට යොදන ලබන බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. හරි. ඒ කියන්නේ බලය වැඩි කරන්න ත්වරණය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි කරන්න ත්වරණය අඩු වෙනවා. ඔක තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කතා කරන්නේ. දෙවෙනි නියමයෙන් සාකච්ඡා කරන්නේ. එහෙනම් ඒ වගේ සීන් එකක් මෙතන නැහැ. එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමය. මොකද්ද නිව්ටන් කියන්නේ? ඕනෑම වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් යෙදෙන තාක් කල් නිශ්චල වස්තු නිශ්චලව ඉන්නවා. චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙනවා. දැන් මෙතන කාඩ්බෝඩ් එක මත කාසිය නිශ්චලව ඉන්නවා. ඇයි? සමතුලිත බලය යෙදිලා. දැන් මෙයා මේ තත්ත්වයෙන් මුදවා ගන්න නම් අසමතුලිත බලයක් බාහිරින් ඇවිල්ලා අපි ලබා දෙනවා. මේ නියපිටින් පහරක් ගහනවා කියලා කියන්නේ බාහිරින් අසමතුලිත බලයක් දෙනවා කියන එක. හරි. එහෙනම් මෙතනට එන්නේ පුතේ නිව්ටන්ගේ පළවෙනි නියමය. ඔයාගේ පේපර් එකේ පළවෙනි නියමය, දෙවෙනි නියමය, තුන්වෙනි නියමය මේ තුනෙන් එකක් තියෙනවා පේපර් එකේ. විශේෂයෙන් කෙටි ප්‍රශ්නයක් තියෙයි තුන්වෙනි නියමයෙන්. කෙටි ප්‍රශ්නයක් තියෙයි පහත දැක්වෙන අවස්ථා එහෙම නැත්නම් සිද්ධි අතරින් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අදාළ වන්නේ නොවන්නේ ගගා අහයි. හරි. ඒක අහයි. තුන්වෙනි නියමෙන් බොහෝ විට අහන්න ඉඩ තියෙනවා. හරි. ඔයාගේ රචනා පේපර් එකේ, ඔයාගේ ව්‍යුහගත පේපර් එකේ නිව්ටන්ගේ දෙවෙනි නියමයේ සමීකරණය F සමානයි ma තියෙනවා. හරි. එහෙනම් ඒකටත් සෙට් වෙලා යන්න. හරි. ඊළඟ ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නය. A සහ B කණ්ඩායම් දෙකක් කඹ ඇදීමේ තරඟයකදී බලය යෙදූ ආකාරයේ රූපයේ දැක්වෙනවා. එම අවස්ථාවේ කඹේ නිශ්චලව පවතී නම් B කණ්ඩායම යෙදූ බලය හා සංප්‍රයුක්ත බලය පිළිවෙලින් දැක්වූ විට පුතේ මේවා හරි ලේසි. බය වෙන්න එපා මේ වචනවලට. සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ බල කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. බල කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය තමයි සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ. දැන් පුතේ මොකද්ද කියන්නේ? ඒ පැත්තට නිව්ටන් 3000කින් අදිනවලු. ඊට පස්සේ එම අවස්ථාවේ කඹේ නිශ්චලව පවතිනවා. ඒ පැත්තෙන් 3000කින් අදිනවා. මේ වෙලාවේ කඹය නිශ්චලයි. B කණ්ඩායමේ දූ බලය හා සංප්‍රයුක්ත බලය අපෙන් අහනවා. දැන් මේක ප්‍රායෝගිකව හිතන්නකෝ.
ඔයා ඉන්නේ B කණ්ඩායමේ කියලා හිතන්න. එතකොට ඒ පැත්තේ උන් අඳිනවා ඒ කණ්ඩායමේ උන් අඳිනවා 3000කින්. ඒතර ඔයාගේ කණ්ඩායමේ උන් කීයකින් අදින්න ඕනද? මේක නිශ්චල කරන්න නම් මේක නවත්තන්න නම් 3000කින් අදින්න ඕන. 3000කින් අදින්න ඕන. එතකොට තමයි මේක සමතුලිත වෙන්නේ. නේ? එහා පැත්තෙන් 3000ක් අදිනවනම් අපිත් 3000ක් අදිනවා. කඹේ මොකද වෙන්නේ? කඹේ නිශ්චලයි. කඹේ නිශ්චලයි. නේ? බල දෙකක් යෙදිලා වස්තුවක් නිශ්චල වෙනවා. බල දෙක සමානයි. 3000යි 3000යි. එහෙනම් B පැත්තේ කණ්ඩායම 3000ක් යොදන්න ඕන. 3000ක් යොදන්න ඕන. ඊළඟට අහනවා සංප්‍රයුක්ත බලය. එහෙනම් මේ බල දෙක වෙනුවටම යොදන්න පුළුවන් බලයනේ. සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කණ්ඩායම් දෙකම වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. තනි බලය ඉතින් බිඳුවයි. තනි බලය බිඳුවයි. සංප්‍රයුක්ත බලය. මේ බල දෙක අතර තියෙන වෙනස. වෙනස බිඳුවයි. එහෙනම් පුතේ සංප්‍රයුක්ත බලය ශූන්‍යයි. එහෙම නැත්නම් බිඳුවයි. එහෙනම් 3000යි නිව්ටන් හා 0යි නිව්ටන් වෙනවා. හරි. එහෙනම් ඔන්න දැන් මෙතනින් ගන්න ඕන දේ තමයි බල කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය තමයි සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය. අන්න පුතේ. හරි. 6 වෙනි ප්‍රශ්නේ. ඌනන විභාජනයේ වැදගත්කමක් වන්නේ මින් කුමක්ද? අපි දන්නවා සෛල විභාජනය කියලා කියන්නේ කලින් පැවති සෛල වලින් නව සෛල ඇතිවීම. කලින් පැවති සෛල වලින් නව සෛල ඇතිවීම තමයි සෛල විභාජනය කියලා කියන්නේ. හොඳයි. එතකොට මේ කලින් පැවති සෛල වලින් නව සෛල ඇති වෙන්න පුළුවන් ආකාර දෙකයි. එකක් ඌනන විභාජනය, අනිත් එක අනූනන විභාජනය. අනූනන විභාජනයේදී මාතෘ සෛලයේ වගේම සෛල දෙකක් තමයි හැදෙන්නේ. ඒ වගේමයි ආයි කිසිදු වෙනසක් නැහැ. ඒ වගේමයි. ඌනන විභාජනයේදී සෛල හතරක් එළියට එනවා. මාතෘ සෛලයට කිසිසේත් සමාන වෙන්නේ නැහැ. කිසිසේත් සමාන වෙන්නේ නැහැ. හරි. තව දෙයක් කියන්න. ඌනන විභාජනයේ සිද්ධ වෙන්නේ ජන්මානු ජනනයේදී පමණයි. මේ වාක්‍යය ආයෙත් කියනවා මම ඔයාට. ඌනන විභාජනයේ සිද්ධ වෙන්නේ ජන්මානු ජනනයේදී පමණයි. ඒ කියන්නේ පුතේ ශුක්‍රාණු හදනකොට, ඩිම්බ හදනකොට විතරයි මේක සිද්ධ වෙන්නේ. හරි? මේක සිද්ධ වෙන්නේ. එහෙනම් මතක තියාගන්න ජන්මානු ජනනයක් සිද්ධ වෙනවා නම් හරි? දැන් ශාකයක නම් පරාග කණිකා හදනකොට එහෙම නැත්නම් ඩිම්බ හදනකොට හරි? අන්න උන්න විභාජනයේ සිද්ධ වෙන්නේ. ඒ හැර ඌනන විභාජනයේ කිසිදු තැනක සිද්ධ වෙන්නේ නැහැ. අනිත් හැම තැනම සිද්ධ වෙන්නේ අනූනන විභාජනය. අනූනන විභාජනය තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ වාක්‍ය මතක තියාගත්තා නම් මේ ඕන එකට මේ දෙකෙන් ඔයාට උත්තර ලියන්න පුළුවන්. මොකක්ද දන්නවද පුතේ? ඌනන විභාජනයේ සිද්ධ වෙන්නේ ජන්මානු ජනනයේදී පමණයි. අනිත් හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ අනූනන විභාජනය. ඔන්න ඕක මතක තියාගන්නකො. එතකොට වැඩේ ගොඩ. හරි. ඌන විභාජනයේ වැදගත්කමක් වන්නේ බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනය කරන්න පුළුවන් ද ඌනන විභාජනය? ශුක්‍රාණු හදලා ඩිම්බ හදලා දේහ වර්ධනය කරන්න පුළුවන්ද? බෑ. අයින් කරන්න. සමහර ජීවීන් අලිංගිකව ප්‍රජනනය වීමට අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ එක් ජීවියෙක් දායක කරගනිමින් නව ජීවියෙක් ඇති කිරීම. දැන් රෝසත්තක් කපලා හිටවනවා. එතකොට එතන ජන්මානු ජනනයක් තියෙනවද? නෑනේ පුතේ. අයින් කරන්න. පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යාව නියතව තබා ගැනීමට. අන්න ඒක මරුනි නේ. අම්මගෙන් වර්ණ දේහ 23ක් එනවා. ඒ කියන්නේ අම්මගේ ඩිම්බේ වර්ණ දේහ 46ක් නෑ. සාමාන්‍යයෙන් දෛහික සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. හැබැයි අම්මගේ ඩිම්බේ ඒ කියන ජන්මානුවේ වර්ණ දේහ 23යි තියෙන්නේ. තාත්තගේ ශුක්‍රාණුවේ වර්ණ දේහ තියෙන්නේ 23යි. 23යි දෙක එකට එකතු වෙලා තමයි 46 හැදෙන්නේ. යුක්තාණුව හැදෙන්නේ. යුක්තාණුවේ 46යි. අන්න අපේ මිනිසාගේ වර්ණ දේහ ගාන 46යි. එක නියතයක් කරලා තියාගෙන ඉන්නවා. අම්මගෙන් 23යි තාත්තගෙන් 23යි අරගෙන ඒ කියන්නේ වර්ණ දේහ සංඛ්‍යාවෙන් අඩක් පමණක් අරගෙන ඒ කියන්නේ n වර්ගයේ සෛල මේ බලන්න පුතේ 2n තිබිලා අන්තිමට හැදෙන්නේ n වර්ගයේ 2n කියලා කියන්නේ 46යි n කියන්නේ 23යි. එහෙනම් අන්න පරම්පරාවෙන් පරම්පරාවට එක් එක් විශේෂවල වර්ණ දේහ සංඛ්‍යාව නියතව තියාගන්න වැදගත් වෙනවා. මොන විභාජනයේද? ඌනන විභාජනය. තුවාලයක් සිද්ධ වුණාම සහ මැරුණු සෛල වෙනුවට නව සෛල ඇතිවීමට පුතේ හිතන්න මගේ ඇඟිල්ල කැපුණා කියලා මෙතන. ඒතර ඇඟිල්ල කැපිලා ඇඟිල්ල මේ තුවාලේ හොඳ වෙනවා කාලයක් යනකොට. ඒතර මෙතන ජන්මානු ජනනයක් නැහැ. ඒ වගේම මෙතන හැදෙන්න ඕන මෙතන තියෙන සෛලමයි. 아무තු සෛල හැදිලා හරියන්නේ නැහනේ.
එහෙනම් අන්න කෙලින්ම අනුනන විභාජනය එතනට එන්නේ. හරි. එහෙනම් මේකට පිළිතුරු අංක 3. 7 වෙනි ප්‍රශ්නේ. ජීවීන් හෝ අජීවීන් ලෙස වෙන් කිරීම අපහසු ජීවී ස්වરૂපය. ජීවියෙක්ද කියන්නත් බෑ අජීවියෙක්ද කියන්නත් බෑ. අපි දන්නවා මෙයා කවුද? මෙයා තමයි වෛරස්. පුතේ වෛරස් කියලා කියන්නේ ජීවි අජීවි පුරුකක්. එයා පෙන්නන එකම ජීවි ලක්ෂණය තමයි ප්‍රජනනය. හැබැයි මේ ප්‍රජනනය කරන්නේ මෙයා එහෙම නැත්නම් තමන්ගේ වර්ගයා බෝ කරන්නේ සජීවී සෛල තුල. එයාට ඕන සජීවී සෛල. ඒ වගේ අස්සට ගියොත් තමයි පුතේ එයා ප්‍රජනනය කරන්නේ. පෝෂණය, වර්ධනය, චලනය මේ කිසි දෙයක් මෙයා කරන්නේ නැහැ. ඒ කියන්නේ ජීවියෙක්ට අදාළ කිසිම ජීවී ලක්ෂණයක් මෙයා ගාව නැහැ. ප්‍රජනනය හැර. මෙයාට සෛලීය සංවිධානයක්වත් නැහැ. සෛලයක් කියලා කියන්නත් බෑ. මොකද මෙයා ප්‍රෝටීන් කොපුවක් තියෙනවා මේ වගේ වටේට මැද තියෙනවා න්‍යෂ්ටික අම්ල කොටසක්. න්‍යෂ්ටික අම්ල කොටසක් තියෙනවා. විභාගෙට මේ ප්‍රශ්න වාගෙන් අහයි මේ සැරේ සමහර විට මොකද්ද මේ කොවිඩ් වෛරසයේ තියෙන න්‍යෂ්ටික අම්ල වර්ගය මොකද්ද? කොවිඩ් වෛරසයේ තියෙන්නේ RNA කෑල්ලක්. RNA කෑල්ලක්. කවදාවත් වෛරසයක් අස්සේ DNA සහ RNA කියන දෙකම තියෙන්න බෑ. මතක තියාගන්න. දෙකම තියෙන්න බෑ. එකයි තියෙන්නේ. එක්ක RNA එක්ක DNA. ඔය දෙකෙන් එකයි තියෙන්නේ. කොවිඩ් වෛරසයේ තියෙන්නේ RNA. මතක තියාගෙන යන්න මේ. මතක තියාගෙන යන්න. හරි. මොලස්කා කාණ්ඩයේ පමණක් දැකිය හැකි ලක්ෂණය කුමක්ද? මේ වර්ගීකරණයේ පාඩම. අපි වර්ගීකරණය ඉගෙන ගන්න කාල් වූස්ගේ වර්ගීකරණය නේ අධිරාජධානි 3කින් වර්ගීකරණය පටන් ගන්නෙ. ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජධානිය, යුකැරියා අධිරාජධානිය. ඊට පස්සේ ওই අධිරාජධානී වලින් යුකැරියා අධිරාජධානිය අපි වර්ග කරගෙන එනවා. එක්තරා අවස්ථාවක් අපිට එනවා පුෂ්ඨවංශීන් සහ අපුෂ්ඨවංශීන් විදිහට වර්ග කරන්න. කොඳුයට පෙලක් තියෙන උන් කොඳුයට පෙලක් නැති උන් කියලා වර්ග කරන්න එනවා. මොලස්කා කියලා කියන්නේ කොඳුයට පෙලක් නැති උන්. කොඳුයට පෙලක් නැති උන්. කොඳුයට පෙලක් නැහැ. නේ? ඒ කියන්නේ ඇටකටු නැති උන්. ඇටකටු නැති උන්. පුතේ වර්ගීකරණයේ පාඩමෙන් ප්‍රශ්නයක් එනවා. හරි. ලකුණු 5ක් 6ක් එතන තියෙනවා. ලකුණු ගන්න පුළුවන් පාඩමක්. හොඳට සෙට් වෙලා යන වර්ගීකරණ. හරි. එහෙනම් මොලස්කා කාණ්ඩයේ පමණක් දැකිය හැකි ලක්ෂණය. මොලස්කා කියපු ගමන් මතක් කරගන්න ගොළු බෙල්ලෙක්ව. ඒ වගේම මේ වංශයට අයිති වෙනවා හංගොල්ලා, බෙල්ලෝ, මේ දෙපියම් බෙල්ලෝ, කාවට්ටියා, මට්ටියා, දැල්ලා, බූවල්ලා මේ සෙට් එකම අයිති වෙන්නේ මොලස්කා කාණ්ඩයට. මෘදු දේහ දරන නිසා මෘද්වංශීන් කියලා මේගොල්ලන්ට කියනවා. මේගොල්ලන්ගේ පුතේ හිස, අන්තරංග ගොනුව, පේශිමය පාදය කියලා ප්‍රධාන කොටස් 3ක් අපිට දැක් ගන්න පුළුවන්. සමහර කට්ටියට මේ ගොළු බෙල්ලට වගේ කවච තියෙනවා. සමහර කට්ටියට එහෙම කවච නැහැ. දැන් හංගොල්ලා ගත්තොත් එයාට කවචයක් නැහැ. හොඳයි. මොලස්කා කාණ්ඩේ පමණක්. අන්න පුතේ හරි වැදගත්. හරි. මොලස්කා කාණ්ඩේ විතරයි. ආය අනිත් ඒුම් ගාව මේක තියෙන්න බෑ. කොඳුවට පෙලක් නොමැති වීම නෑ. තව ඉන්නවනේ සෙට් එක. සියලුම ජීවීන් චලතාපී වීම නෑ. තව චලතාපී ජීවීන් ඕන තරම් ඉන්නවා. තෙත් හෝ ජලජ පරිසරවල වාසය කිරීම ඒ වගේ කට්ටිය තව ඕන තරම් ඉන්නවා. හැබැයි පේශුමය පාදය, අන්තරංග ගොනුව, හිස හිස කියන එකත් ඕන කට්ටියට තියෙනවා. මෙන්න මේ කෑලි දෙක. පේශුමය පාදයේ අන්තරංග ගොනුව කියන එක පුතේ තියෙන්නේ මොලස්කාවන්ට එහෙම නැත්නම් මෘද්වංශීන්ට පමණයි. එහෙනම් පිළිතුර බාරගමු පේශුමය පාදයේ සහ අන්තරංග ගොනුව. හරි. ඩිම්බේ සංසේචනයේ සිදු නොවීම නිසා ගර්භාෂ බිත්තිය බිඳ වැටි එම කොටස් රුධිරය සමග යෝනි මාර්ගය ඔස්සේ දේහයෙන් ඉවත් වීම සිදුවන අවධිය වන්නේ. හරි. ප්‍රජනනයේ පාඩමේ ආර්තව චක්‍රය, ඕසොප් චක්‍රය දැනගෙන යන්න ඕන ඔයා. මොකක්ද ඕසොප් චක්‍රය කියලා කියන්නේ? මේ කාන්තාවක් යෝනියට පැමිණීමේ සිට, ඒ කියන්නේ යෝනුදාවට පැමිණීමත් එක්ක එදා ඉඳලා ආර්තව හරණය දක්වා, ඒ කියන්නේ අවුරුදු 45ක් විතර වෙනකම් ආර්තව හරණය දක්වා. ආර්තව හරණය කියන්නේ පුතේ ඩිම්බ මෝචනය නවත්තනවා. ඩිම්බ කෝෂ වලින් ඩිම්බ එළියට එන එක නවත්තනවා. ඒ තමයි ආර්තව හරණය කියලා කියන්නේ. එහෙනම් ඩිම්බ මෝචනය පටන් ගත්ත දවසේ ඉඳලා, ඒ කියන්නේ ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් එළියට එන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මෝචනය වෙන එක නවත්තන දවස දක්වා, ඒ කියන්නේ ආර්තව හරණය දක්වා දින 28කට වරක්, දින 28ක් තිස්සේ
චක්‍රානුකූලව ඩිම්බකෝෂයේ සහ ගර්භාෂය තුල සිද්ධ වෙන වෙනස්කම් මාලාව තමයි පුතේ ආර්තව චක්‍රය කියලා කියන්නේ. සරලයි මේ ඩිම්බකෝෂය තුල සහ ගර්භාෂය තුල දින 28ක් තිස්සේ වෙනස් වෙමින් යන ක්‍රියාවලිය අපි හඳුන්වනවා ආර්තව චක්‍රය කියලා. ආර්තව චක්‍රයේ ඩිම්බකෝෂය තුල සිද්ධ වෙනවා ඊට සමාන්තරව ගර්භාෂය තුලත් මේ වැඩේ සිද්ධ වෙනවා. මේ වැඩේ සිද්ධ වෙනවා. හොඳයි. එහෙනම් දැන් අපිට ගර්භාෂයේ සීන් එකක් තමයි අහන්නේ. ගර්භාෂයේ බිත්තිය බිඳ වැටි එම කොටස් රුධිරයේ සමග යෝනි මාර්ගය ඔස්සේ දේහෙන් ඉවත් වීම සිදු වෙන අවධිය. පුතේ ඩිම්බකෝෂය තුල අවධි දෙකක් සිද්ධ කරනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ඕන නිසා මේ දින 28 අපි කඩා ගන්නවා අවධි දෙකකට. ඒ තමයි සිවුනික අවධිය සහ ලුයිටියල් අවධිය කියලා. ගර්භාෂය තුල මේ දින 28 අපි කඩා ගන්නවා අවධි තුනකට. ආර්තව අවධිය, ප්‍රගුණ අවධිය, ශ්‍රාවීය අවධිය. එතකොට ඩිම්බකෝෂය තුල අවධි දෙකක් යනවා, ගර්භාෂය තුල අවධි තුනක් යනවා. මේකේ අවධානය ආර්තව අවධියට. ආර්තව අවධියට. ආර්තව අවධියේදී පුතේ සිද්ධ වෙන්නේ ඩිම්බකෝෂ බිත්තිය බිඳිලා රුධිරය යෝනි මාර්ගයෙන් එළියට යනවා. එළියට යනවා. දැන් මේකේ අදහස තමයි පුතේ මේ ආර්තව අවධියේදී මේ ගර්භාෂ බිත්තියට සපයන රුධිර ප්‍රමාණය අඩු කරනවා. මොකද දැන් ඩිම්බයක් සංසේචනය වුණේ නැහැ මේ අවධිය වෙනකොට. එතකොට මෙතන කලලයක් රෝපණය වෙන්නේ නැහැ, අධිරෝපණය වෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ ගර්භාෂ බිත්තිය හදලා වැඩක් නැහැ. ඒක කඩලා අයින් කරන්න ඕන. ආයෙ මුල ඉඳලා වර්ධනය කරගන්න. එහෙනම් පුතේ ගර්භාෂ බිත්තියේ කොටසක් අයින් කරමින් එතන තියෙන රුධිර කේශනාලිකාත් කඩා දමමින් යෝනි මාර්ගයෙන් රුධිරයත් එක්ක මේ කොටස් පිට වෙලා යනවා. ඒකට දින 3-4ක් ගත වෙනවා. ඉතින් ඒ අවධියයි මේ අහන්නේ. ඒ අවධිය ආර්තව අවධිය. ඒ අවධිය අපි කියන්නේ ආර්තව අවධිය කියලා. රයිට්? හරි. එහෙනම් ආර්තව චක්‍රය පොඩ්ඩක් අධ්‍යයනය කරලා යන්න. පේපර් එකේ ඕකෙන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ලොකුවට අධ්‍යයනය කරන්න ඕනේ නැහැ. ඒක සරලව තේරුම් ගන්න. ආර්තව චක්‍රය කියන්නේ මොකක්ද? කොහෙද මේක සිද්ධ වෙන්නේ? මොනවාද අවධි? විශේෂයෙන් මතක තියාගන්න මේ අවධිවලදී මේක සම්පූර්ණයෙන් කන්ට්‍රෝල් කරන්න හෝමෝන වලින් FSH හෝමෝනය, LH හෝමෝනය, ඊස්ට්‍රජන් හෝමෝනය, ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය, ඔන්න ඔය හෝමෝන ටික එකතු වෙලා තමයි මේක පාලනය කරන්නේ. ඔය හෝමෝන කොහොමද වැඩ කරන්නේ? එහෙම නැත්නම් හෝමෝන ක්‍රියාත්මක වෙන්නේ කොයි අවස්ථාවලද කියන එක විශේෂයෙන් ඔයා මතක තියාගෙන යන්න. විශේෂයෙන් LH හෝමෝනය, FSH හෝමෝනය නේ FSH ශ්‍රාවය වුණාම අර ප්‍රාථමික සිවුනිකාවක් ග්‍රාපීය සිවුනිකාවක් කරනවා. LH හෝමෝනය ශ්‍රාවය වුණාම ඩිම්බකෝෂයෙන් ඩිම්බයක් මෝචනය කරනවා. ඉතින් ඔන්න ඔය වගේ හෝමෝන සෙට් එක පිළිබඳ හොඳට දැනගෙන යන්න පුතේ. ඕකෙන් ප්‍රශ්නයක් අහන්න. හරි. 10 වෙනි ප්‍රශ්නේ. සන්නායකයක ප්‍රතිරෝධයේ වැඩිවීම කෙරේ බලපාන සාධක වන්නේ. සන්නායකයක ප්‍රතිරෝධය කියලා කියන්නේ මේ සන්නායකයක් තුලින් ධාරාවක් ගලාගෙන යනකොට සන්නායකයෙන් බාධාවක් ඇති කරනවා. ගලාගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. සන්නායකයක් තුලින් ධාරාවක් ගලාගෙන යනකොට සන්නායකයෙන් ප්‍රතිරෝධයක් ඇති කරනවා ධාරාව ගලා යාම සම්බන්ධව. ඒ තමයි ප්‍රතිරෝධය කියලා කියන්නේ. හරි. ඔය ප්‍රතිරෝධය කරේ බලපාන සාධක 3යි තියෙන්නේ. එකක් සන්නායක කැබැල්ලේ හරස්කඩ වර්ගඵලය. දැන් ඔයා හිතන්නේ මේ තඹ කම්බිය තමයි සන්නායකය කියලා. හරස්කඩ වර්ගඵලය. ඒ කියන්නේ මේක මහතද කෙට්ටුද කියන එක. මහත වැඩි නම් වර්ගඵලයේ වැඩි නම් ප්‍රතිරෝධය අඩුයි. මතක තියාගන්න. හරි. ලොකු බටයක් තියෙනවා, පොඩි බටයක් තියෙනවා. වතුර ලේසියෙන් යන්නේ ලොකු බටෙන්. ආන්න ඒ වගේ. වර්ගඵලයේ වැඩි නම් ප්‍රතිරෝධය අඩුයි. හරි. ඊළඟ සන්නායක කැබැල්ලේ දිග. මේ කම්බියේ දිග වැඩි වෙන්න ප්‍රතිරෝධයත් වැඩි. දිග අඩු වෙන්න ප්‍රතිරෝධය අඩුයි. මතක තියාගන්න. ඊළඟ සන්නායකයේ හදලා තියෙන ද්‍රව්‍ය තඹද, ක්‍රෝමියම්ද, ඇල්මිනියම්ද, යකඩද මොකක්ද කියන එක. හදලා තියෙන ද්‍රව්‍ය. දැන් උදාහරණයක් තඹ, ඇල්මිනියම් වගේ ලෝහ හොඳ සන්නායක. ප්‍රතිරෝධය අඩුයි සාපේක්ෂව. හැබැයි ක්‍රෝමියම් වගේ එකක් ගත්තොත් ප්‍රතිරෝධය වැඩි. එහෙනම් හදලා තියෙන ද්‍රව්‍යයක් මේ සඳහා බලපානවා. එහෙනම් අපේ ප්‍රශ්නෙට අපි යමු. සන්නායකයක ප්‍රතිරෝධයේ වැඩිවීම කෙරේ බලපාන්නේ
දිග වැඩි වෙලා හරස් කඩ වර්ග ඵලය අඩු වෙලා කම්බිය හීනි වෙලා දිග වැඩි වුණොත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවා. අන්න පුතේ. හරි. 11 වෙනි ප්‍රශ්නේ. මිනිසුන් අතර පවත්නා කලාතුරකින් හමු වෙන ආවේනික ලක්ෂණය පහත ඒවායින් කවරක්ද? අපි දන්නවා මේ පරම්පරාවෙන් පරම්පරාවට සමහර ලක්ෂණ යවන්න පුළුවන්. එහෙම යනවා. ඔයාගේ අම්මගේ තාත්තගේ ආච්චිගේ සීයාගේ නැන්දගේ මාමගේ තිබ්බ ලක්ෂණ ඔයා ගාව තියෙනවා. ඒ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ ආවේනික ගත වෙනවා. එහෙම නැත්නම් ලක්ෂණ යනවා. ලක්ෂණ යනවා. ඒ ලක්ෂණ සෙට් එකෙන් දැන් සමේ වර්ණය වගේ දේවල් ඒවා මේ නිතර කලාතුරකින් හමු වෙන ඒවා නෙවෙයි. එහෙම නැත්නම් කොණ්ඩේ ස්වභාවය නෙවෙයි. මොකද්ද මේ සමේ ස්වභාවය නේ? ඒ වගේ තියෙනවනේ එකේ උස වගේ දේවල් මේ කලාතුරකින් ආවේනිගත වෙන ලක්ෂණ නෙවෙයි. ඒවා සාමාන්‍යයෙන් යන ලක්ෂණ. හැබැයි කලාතුරකින් ආවේනිගත වෙන ඊළඟ පරම්පරාවට යන ලක්ෂණ සෙට් එකක් ඔයා ඉගෙන ගන්නවා. ඉතින් ඒ අතරින් මිනිසුන් අතර පවත්නා කලාතුරකින් හමු වෙන ආවේනික ලක්ෂණ පහත ඒවායින් කවරක්ද කියලා අපෙන් අහනවා. හරි. දැන් බලන්න මෙන්න මේක. බද්ධ අංගුලිකතාවය හා බහු අංගුලිකතාවය. දැන් බද්ධ අංගුලිකතාවය කියලා කියන්නේ පුතේ ඇඟිලි මෙන්න මෙහෙම බද්ධ වෙලා තියෙනවා. මේක කලාතුරකින් යන ආවේනික ලක්ෂණය. ඊළඟ බහු අංගුලිකතාවය කියලා කියන්නේ දැන් අංගුලි කියලා කියන්නේ පුතේ ඇඟිලි වලට නේ අංගුලි මාල. ඇඟිලි වලින් හදාගත්ත මාලයක් දාගත්ත කෙනා. හරි. එහෙනම් අංගුලිකා කියලා කියන්නේ මේ ඇඟිලි කියලා හිතන්න පාදේ හෝ අතේ. හරි. එහෙනම් දැන් බහු අංගුලිකතාවය කියලා කියන්නේ ඇඟිලි පහට වැඩි. 1 2 3 4 5 6ක් තියෙනවා. මේ කකුලෙත් එහෙම 1 2 3 4 5 6ක් තියෙනවා. මේක කලාතුරකින් ආවේනිගත වන ලක්ෂණයක්. හැබැයි බද්ධ කම්පෙති තියෙනවද නිදහස් කම්පෙති තියෙනවද? හිසකෙස් බොකුටුද නැද්ද? දිව රෝල් කරන්න පුළුවන්ද බැරිද? මේවා ඉතින් ස්වාභාවිකයි. ස්වාභාවිකයි කියලා කියන්නේ නිතර ආවේනිගත වන ලක්ෂණ. හරි. හරි. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඒ රූපේ ආකාරයට කාඩ්බෝඩ් කැබැල්ලක ඊතල දෙකක් දක්වා තිබේ. ඔව්. ඔන්න දැන් කාඩ්බෝඩ් කැබැල්ලක් තියෙනවා. මේ තියෙනවා. මේ විදිහට කාඩ්බෝඩ් කැබැල්ලක් තියෙනවා. ඊට පස්සේ මේ කාඩ්බෝඩ් කැබැල්ල වතුර පුරවලා තියෙන වීදුරුවක එහා පැත්තෙන් තියෙනවා. එහා පැත්තෙන් තියෙනවා. දැන් මේ තියෙන්නේ ඒ රූපෙට. හරි. ඒ කියන්නේ එක දැන් මේක ඉස්සලා අපි දැන් මේක මැජික් එකක් වගේ නේ. ඔය පොඩි කාලේ මැජික් කියලා අපිට මේක කරලා ඇති ඔයාලට මතකත් ඇති. දැන් මොකද කරන්නේ? ඉස්සලා කට්ටියට පෙන්නනවා මේ කාඩ්බෝඩ් එක පෙන්නනවා. ඒ කියන්නේ වතුර එක පිටිපස්සෙන් තියන්න නැතුව මේක පෙන්නනවා. ඊට පස්සේ මේකේ එක ඊතලයක් වතුර එක තුලින් පේන විදියට මේ විදියට පෙන්නනවා අපි. හරි. මේ විදියට පෙන්නනවා. හරි. එතකොට අන්න බලන්න ඒ ඊතලේ මෙහෙට යනවා මේ ඊතලේ මෙහෙට යනවා. හරි. මේකට හේතුව පුතේ වර්තනය. මොකද්ද වර්තනය කියලා කියන්නේ? වර්තනය කියන්නේ මොකද්ද? ආලෝකයේ එක් පාරදෘශ්‍ය මාධ්‍යයක ඉඳලා තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ඇතුල් වෙනකොට මේ මාධ්‍යයන් දෙක හමු වන ස්ථානයේදී ආලෝක කිරණය පොඩ්ඩක් නැමිලා යනවා. ඒකට අපි කියනවා වර්තනය කියලා. මෙන්න මේ වර්තනයේ අපූර්ව සිද්ධියක් තමයි මෙන්න මේ අවස්ථාව. පැහැදිලි නේද? හරි. ඊළඟට අභිවාහී දමනිකාවේ වැඩි විස්කම්භයත් අපවාහී දමනිකාවේ අඩු විස්කම්භයත් නිසා ඇතිවන පීඩනයේ හේතුවෙන් ගුච්චිකාවේ කේශනාලිකා බිත්ති තුලින් රුධිර ප්ලාස්මය බ්‍රෝමන් ප්‍රාවර කුහරයට පෙරී යාම හඳුන්වන්නේ. හරි. දැන් නයිට්‍රජනීය බහිස්ත්‍රාවී පද්ධතිය එහෙම නැත්නම් මුත්‍රවාහී පද්ධතිය අපි ඉගෙන ගන්නවා. අපි දන්නවා අපේ නයිට්‍රජනීය බහිස්ත්‍රාවී පද්ධතිය සම්බන්ධව ක්‍රියාත්මක වන ඉන්ද්‍රය තමයි වකුගඩු. වෘක්ක තමයි ඒ නයිට්‍රජනීය බහිස්ත්‍රාවය සම්බන්ධව මුත්‍රා පෙරීම සම්බන්ධව ක්‍රියාත්මක වන ඉන්ද්‍රය. හැබැයි පුතේ මේක මතක තියාගන්න. ඔය වෘක්කවල තියෙනවා වෘක්කාණු කියලා මිලියන ගාණක් ව්‍යුහ. මේ තියෙන්නේ වෘක්කාණුවක්. හරි? මේ තියෙන්නේ වෘක්කාණුවක්. දැන් මේ වෘක්කාණුව ගත්තොත් වෘක්කාණුව කොහොමද අර්ථ දක්වන්නේ? වෘක්කාණුව කියලා කියන්නේ පුතේ වෘක්කවල එහෙම නැත්නම් වකුගඩුවල ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය.
මේ වගේ තමයි මුත්‍ර හදන්නේ මුත්‍ර පෙරන්නේ. හරි මේවා මිලියන ගාණක් තියෙනවා. හරි මෙන්න එකක්. මෙන්න එකක්. ඒතර මේකේ ASCII තමයි මුත්‍ර හැදෙන්නේ පුතේ. මේකේ ASCII තමයි මුත්‍ර හැදෙන්නේ. හරි. එතකොට අපිට කියනවා මොකද්ද අපිට කියන්නේ? right හරි. මෙන්න බලන්න දැන් බ්‍රෝමන් ප්‍රාවර කුරේට පෙරියාම හඳුන්වන්නේ. හරි. දැන් මෙන්න තියෙනවා වෘක්කීය දමනිය. වෘක්කීය දමනියෙන් කෑල්ලක් එනවා බටයක් එනවා අභිවාහී දමනිකාව. අභිවාහී දමනිකාව බෙදිලා කේශනාලිකා ජාලයක් මෙතන හදනවා. ඕකට කියන්නේ පුතේ ගුච්චිකාව කියලා. ඔය ගුච්චිකාවේ එහෙම නැත්නම් ඔය කේශනාලිකා ජාලයේ එහා පැත්ත කෙළවර අපි හඳුන්වන්නේ අපවාහී දමනිකාව කියලා. අපවාහී දමනිකාව කියලා. ඔය ගුච්චිකාව තියෙන්නේ කෝප්පයක් වගේ එක. ඒකට කියන්නේ බ්‍රෝමන් ප්‍රාවරය කියලා. දැන් අපිරිසුදු රුධිරය මේ වෘක්කීය දමනියෙන් අරගෙන එනවා. දැන් ඒක අභිවාහී දමනිකාවට යනවා. ගිහිල්ලා මෙතන දැන් පීඩනය වැඩි, ප්‍රෙෂර් එක වැඩි. මොකද කේශනාලිකාවලට බෙදිලා තියෙන්නේ. එතකොට අන්න මේකෙන් පෙරෙනවා ගුච්චිකාවෙන් බ්‍රෝමන් ප්‍රාවරයට පෙරෙනවා. ආන්නේ පෙරෙන එකට මොකද්ද කියන්නේ කියලා තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. ඒකට කියන්නේ පුතේ අති පරිශ්‍රාවණය කියලා. අති පරිශ්‍රාවණය කියලා තමයි අපි ඒකට කියන්නේ. දැන් එහෙම පෙරෙන එකට කියන්නේ අති පරිශ්‍රාවණය. ඊට පස්සේ දැන් මේක පහළට යනවා. මේ පහළට ගිහිල්ලා මේ අවරෝහණ බාහුව එනවා. ඊළඟට ආරෝහණ බාහුව එනවා. හෙන්ලේ පුඩු එනවා. ආරෝහණ බාහුව එනවා. ඊළඟට සංවලිත නාලිකාවට ඕක ගිහිල්ලා සෙට් වෙනවා. ඔන්න ඔය මේ අවරෝහණ බාහුවෙන් එහෙම නැත්නම් මේකට කියනවා සංග්‍රාහක නාලිකාව කියලා. ආරෝහණ බාහුව, අවරෝහණ බාහුව, හෙන්ලේ පුඩු ඔය සෙට් එකටම සංග්‍රාහක නාලිකාව කියලා කියමු පොදුවේ. ඔන්න ඔය සංග්‍රාහක නාලිකාවේදී පුතේ මේ වරණීය ප්‍රතිශෝෂණය වෙනවා. විශේෂයෙන් මේ ආරෝහණ බාහුව ආශ්‍රිතව වරණීය ප්‍රතිශෝෂණය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අර බ්‍රෝමන් ප්‍රාවරයට පෙරිලා ආපු ටිකෙන් සමහර දේවල් ආයෙ උරා ගන්නවා. තෝරාගත්ත කට්ටිය උරා ගන්නවා. වරණීය ප්‍රතිශෝෂණය ග්ලූකෝස් වගේ දේවල් ආයෙ උරා ගන්නවා. සම්පූර්ණයෙන් උරා ගන්නවා. අන්න වරණීය ප්‍රතිශෝෂණය. ඊට පස්සේ මේ කේශනාලිකා ඇතිලානේ තියෙන්නේ මේ සංග්‍රාහක නාලිකාවේ. ඔය කේශනාලිකාවල තියෙන සමහර අයන වර්ග එහෙම නැවත එකතු කරනවා මුත්‍රාවලට එකතු කරනවා. ඒ තමයි පුතේ ශ්‍රාවය. එහෙනම් මුත්‍රා පෙරීම අදියර තුනකින් සිද්ධ වෙනවා. අති පරිශ්‍රාවණය, වරණීය ප්‍රතිශෝෂණය, ශ්‍රාවය. මෙතන ප්‍රශ්න කරන්නේ අති පරිශ්‍රාවණය ගැන. හරි. එහෙනම් අපි යනවා ඊළඟ එකට. අභ්‍යවකාශගාමීන් අදහස් සුවමාරු කර ගැනීම සඳහා යොදා ගන්නු ලබන්නේ. අපි දන්නවා අභ්‍යවකාශය කියලා කියන්නේ රික්තයක්. ඒකේ කිසිම දෙයක් නැහැ. ඉතින් අදහස් සුවමාරු කරන්න නම් කතා කරන්න ඕන. ධ්වනි තරංග ඇති කරන්න ඕන. එතකොට ධ්වනි තරංග ඇති කරන්න එහෙම නැත්නම් ධ්වනි තරංගයක් ගමන් කරවන්න මාධ්‍යයක් ඕන. ධ්වනි තරංග ගමන් කරවන්න මාධ්‍යයක් ඕන. ධ්වනි තරංග කියන්නේ මතක තියාගන්න අන්වායාම තරංග. අන්වායාම තරංග කියලා කියන්නේ සම්පීඩන හා විරලන හදන තැන. සම්පීඩන හදනවා විරලන හදනවා. සම්පීඩන හදන්න විරලන හදන්න අංශු තියෙන්න ඕන. මාධ්‍යයක් තියෙන්න ඕන. ඉතින් අභ්‍යවකාශයේ මාධ්‍යයක් නැහැ. එහෙනම් ධ්වනි තරංගයක් ගමන් කරවන්න අපිට බැරි වෙනවා පුතේ. සාමාන්‍ය විදිහට ධ්වනි තරංගයක් ගමන් කරවන්න බෑ. වාතය හරහානේ අපි සාමාන්‍යයෙන් යවන්නේ. එහෙම යවන්න බෑ. එහෙනම් තරංගය යවන්න අපිට අවශ්‍ය වෙනවා පුතේ මොකද්ද? මාධ්‍යයක් නැති තරංගයක් තමයි ඕන වෙන්නේ. හරි. ඔයා දන්නවා තරංගාකාර දෙකයිනේ. එකක් යාන්ත්‍රික තරංග, අනිත් එක විද්‍යුත් චුම්බක තරංග. යාන්ත්‍රික තරංග කියන්නේ මාධ්‍යයක් අවශ්‍ය වන තරංග. උදාහරණයක් ධ්වනි තරංග. විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි. එහෙනම් මෙතනින් අනිවාර්යෙන් අපිට විද්‍යුත් චුම්බක තරංගයක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. අදෝධ්වනි එහෙම නැත්නම් අතිධ්වනි ඕවා ඔක්කොම ධ්වනිනේ. ඒක හරියන්නේ නැහැ. එක්ස් කිරණ වලින් අපි යවන්නේ නැහැ. සාමාන්‍ය රේඩියෝ තරංග තමයි යවන්නේ. අදහස් සුමාරු කර ගැනීම සඳහා එක්ස් කිරණ අපි පාවිච්චි කරන්නේ නැහැ නේ. අදහස් සුමාරු කරගන්නේ. එහෙනම් විද්‍යුත් චුම්බක තරංග කියන එක තමයි මෙතනට ගැලපෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට ඔයාව ගෙනියන්නම්. රූපේ ආකාරයට සන්නායක දඟරයක් හා චුම්බකයක් යොදා ගනිමින් ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් ලබා ගත හැක්කේ. දැන් පුතේ
මේ විදුලිය නිපදවන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා. විදුලිය නිපදවන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා. මේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා හරි අපූර්ව ක්‍රමයක් හොයා ගන්නවා විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා. අද අපි පාවිච්චි කරන හැම මේ සාමාන්‍ය පාවිච්චි කරන විදුලිය නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ ක්‍රමයට. මොකක්ද මේ ක්‍රමය? එතකොට මයිකල් ෆැරඩේ කිව්වා සන්නායක දඟරයක් අසල චුම්බකයක් චලනය කිරීමෙන් හෝ චුම්බකයක් අසල සන්නායක දඟරයක් චලනය කිරීමෙන් විදුලිය නිපදවන්න පුළුවන් කියලා කිව්වා. මේකට යා මේ මූල ධර්මයට නමක් දැම්මා විද්‍යුත් චුම්බක පේරණය කියලා. එහෙනම් ස්ථීර චුම්බකයක් තියෙනවා. මේ ස්ථීර චුම්බකයේ වටේ සන්නායක දඟරයක් චලනය කරලා අපිට විදුලිය නිපදවන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ස්ථීර දඟරයක් තියෙනවා සන්නායක දඟරයක්. මේ දඟරය අසල චුම්බකයක් චලනය කිරීමෙන් අපිට විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා මයිකල් ෆැරඩේ තමයි කිව්වේ. හොඳයි. ඉතින් අපිට කියනවා මෙන්න තියෙනවා සන්නායක දඟරයක් පුතේ. සන්නායක දඟරයක් තියෙනවා. දඟරයේ කෙළවර අග්‍ර දෙකට ගැල්වනෝමීටරයක් සෙට් කරලා තියෙනවා. චුම්බකයක් ওই විදිහට තියෙනවා. මේක ස්ථීර චුම්බකයක්. හරි. අපිට කියනවා රූපේ ආකාරයට සන්නායක දඟරයක් හා චුම්බකයක් යොදා ගනිමින් ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් ලබා ගත හැක්කේ. උත්ක්‍රමණයක් කියලා කියන්නේ කටුව හෙලවෙන අවස්ථාවක් ගන්න පුළුවන් වෙන්නේ. චුම්බකය දඟරය තුලට චලනය කිරීමේදී පමණි කියලා තියෙනවා. ඒ කියන්නේ චුම්බකයේ දඟරය තුලට යවනකොට විතරයිලු. අය වෙන වෙලාවල් වලට නෑ එහෙම එකක් නෑ. චුම්බකයේ දඟරය තුල තිබී ඉවතට ගන්න අවස්ථාවේ පමණි මේ ඇතුළට දාලා එළියට ගන්න වෙලාවේ විතරයිලු. නෑ. චුම්බකයේ දඟරය තුල නිශ්චලව පවතින අවස්ථාවේදී පමණි. මේකේ අස්සේ චුම්බකය දාලා තියෙනවා. ඉතින් එහෙනම් මරුනේ. එහෙම විදුලිය නිපද වෙනවා නම් ඔක්කොම කරයි. නේද? ලොකු චුම්බකයක් ගත්ත, දඟරයක් ගත්ත, දඟරය අස්සේ චුම්බකය දාලා තිබ්බා. මරු. කරන්ට් එක නිපද වෙනවා. එහෙම බෑ. මේ දෙකෙන් එකක් චලනය වෙන්න ඕන. මේ දෙකෙන් එකක් චලනය වෙන්න ඕන. හරි. බලන්න හතරවෙනි උත්තරේ. චුම්බකය දඟරය තුලට චලනය කිරීමේ දහා ඉවතට ගන්න අවස්ථාවේදී මෙහෙම ඇතුළට දානවා එළියට ගන්නවා ඇතුළට දානවා එළියට ගන්නවා ආන්න ඒ වෙලාවේ කටුව එහාට මෙහාට යනවා. ඉතින් පුතේ මේ චුම්බකය කරවක ගන්න එහෙම නැත්නම් මේ දඟරය කරවක ගන්න තමයි අපි ජලය යොදා ගන්න පුළුවන් සුළඟ යොදා ගන්න පුළුවන් නොරොච්චෝලේ වගේ ගල් අඟුරු බලාගාරවල ගල් අඟුරු දහනය කරලා වතුර රත් කරලා වතුර වලින් හුමාලේ හදලා හුමාලයෙන් පුළුවන් මේ දෙකෙන් එකක් කරවක ගන්න. හරි? කොහොම හරි මේ දෙකෙන් එකක් කරව ගන්න ඕන අපි. භ්‍රමණය කර ගන්න ඕන. චලනය කර ගන්න ඕන. හරි? එතකොට තමයි පුතේ අපිට විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේක හොයාගත්තේ මයිකල් ෆැරඩේ මේ මූල ධර්මයට අපි කියන්නේ විද්‍යුත් චුම්බක මූල ධර්මය කියලා. සෝරි විද්‍යුත් චුම්බක පේරණය නේ විද්‍යුත් චුම්බක පේරණය කියලා තමයි අපි මේකට කියන්නේ. හරි. 16 වෙනි ප්‍රශ්නය. ශාක පත්‍රයක පිෂ්ඨය නිපද වී දැයි පරීක්ෂා කිරීමට සිදු කරන ක්‍රියාකාරකමක පියවර අනුපිළිවෙලින් දැක්වූ විට හරි. දැන් පිෂ්ඨය හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ අයඩින්. ඒක මුලින් තේරුම් ගන්න. පිෂ්ඨය හඳුනාගන්නේ අයඩින් වලින්. දැන් 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම නේ ජීවයේ රසායනික පදනම් පාඩමේ අපි කාබෝහයිඩ්‍රේට් වල පොලිසැකරයිඩ් හඳුනා ගැනීම සඳහා එහෙම නැත්නම් පිෂ්ඨය හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරේ අයඩින්. අයඩින් පුතේ කහ දුමුරු පාට හුරු ද්‍රවයක්. ඉතින් බත් ඇට ටිකකට අපි අයඩින් දැම්මම නිල් දම් පැහැයක් එනවා. නිල් දම් පැහැයක් එනවා. හරි සරලයි. එහෙම නැත්නම් පිටි ටිකකට අයඩින් දැම්මම නිල් දම් පැහැයක් එනවා. ඔන්න පිෂ්ඨ පරීක්ෂාව. පිෂ්ඨ පරීක්ෂාව. හැබැයි පත්‍රයකට කොළයකට අයඩින් ටිකක් දැම්මට පස්සේ එහෙම නිල් දම් පාටක් එන්නේ නැහැ. එහෙම නිල්දම් පාටක් එන්නේ නැහැ. හරි? එහෙම නිල්දම් පාටක් එන්නේ නැහැ. හොඳයි. එහෙනම් කොහොමද අපි මේ පත්‍රයක් පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරන්නේ? හොඳයි. දැන් මුලින්ම තේරුම් ගන්න ඕන පත්‍රයේ පිෂ්ඨය කොහෙද තියෙන්නේ? පත්‍රයේ පිෂ්ඨය තියෙන්නේ හරිත ලවවල. හරිත ලව තමයි ප්‍රභා සංශ්ලේෂණ ඉන්ද්‍රයිකාව. ඕකේ අස්සේ තමයි ග්ලූකෝස් හැදෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන්. ග්ලූකෝස් හැදුණු වහාම ඒක පිෂ්ඨය බවට පත් වෙනවා. අන්න හරිත ලවයේ අස්සේ තියෙනවා මොකද්ද? පිෂ්ඨය. පිෂ්ඨය තියෙන. දැන් ඔය පිෂ්ඨය ගාවට අයඩින් වලට යන්න ඕන. යන්න ඕන. හරි? යන්න බෑනේ. ඇයි යන්න බැරි? ඉන්නවනේ අර වරණ පාරගම්මේ පටලයක්. තෝරා බේරා ගත්තේ උන්ට විතරක් යන්න එන්න ඉඩ දෙන පටලයක් තියෙනවනේ. මොකද්ද? ප්ලාස්ම පටලය. ආන්නේ ප්ලාස්ම පටලය මරන්න ඕන ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ප්ලාස්ම පටලය මරන්න ඕන. එහෙම මැරුවට පස්සේ
සෛලයෙන් සෛලයට ලස්සනට අයඩින් වලට සෛලය අස්සට ගිහිල්ලා සෛලය අස්සේ තියෙන හරිත ලවය අස්සට යන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ඔන්න සෛල මරන්න ඕන. එහෙනම් ඒ සඳහා අපි මේක ජලතාපකයක තියලා රත් කරන්න ඕන. එහෙනම් පත්‍රයේ ජලතාපකයක තියලා අපි රත් කරමු. එතකොට මේකේ තියෙන සෛල මැරෙනවා පුතේ. ඇයි මරන්නේ? ඇයි මේක අජීවී තත්වයට පත් කරන්නේ සෛල? අර ප්ලාස්ම පටලයෙන් යන්න ඉඩ දෙන්නේ නැහැ අයඩින් වලට. හරි. එහෙනම් මරනවා. එහෙනම් ජලතාපකයක තියලා රත් කරනවා. ඊළඟට දැන් ගියා කියන්නකො. හරි ගියා. අයඩින් දැන් ඉන්නේ හරිත ලවයේ ඇස්සේ. පිෂ්ඨයත් ඉන්නවා ඉතින්. ඔන්න දැන් පිෂ්ඨේ ගාවට ගියාට පස්සේ මොකද්ද අපේ කහ දුඹුරු පාට අයඩින් දැන් නිල්දම් පැහැයක් වෙනවා. හැබැයි අපිට ඒක පේන්නේ නැහැ. ඇයි පුතේ? මේකේ ඉන්නවනේ තව වර්ණකයක්. හරිතප්‍රද එහෙම නැත්නම් ක්ලෝරොෆිල් ඉන්නවනේ. අන්න ක්ලෝරොෆිල් ඉන්න නිසා අපිට මේක පැහැදිලිව බලා ගන්න බෑ. මොකද වර්ණ දෙකක්නේ. වර්ණ විපර්යාසයනේ අපි බලන්න යන්නේ. එහෙනම් ක්ලෝරොෆිල් ඉන්න නිසා අපේ මේ වර්ණ විපර්යාසය හරියට අපිට නිරීක්ෂණය කරගන්න බැරුව යනවා. එහෙනම් ක්ලෝරොෆිල් ටික අයින් කරන්න ඕන. හරිතප්‍රද ටික අයින් කරන්න ඕන. එහෙනම් දෙවෙනි පියවර පරීක්ෂණ නලයකට අපි දානවා පුතේ මේ පත්‍රය දාලා ඒකට දානවා එතිල් මධ්‍යසාරය. එතනෝල් දාන. එතිල් මධ්‍යසාරය දානවා. දාලා ජලතාපකයක තියලා රත් කරනවා. එතිල් මධ්‍යසාරයේ හරිතප්‍රද දිය වෙනවා පුතේ. හරිතප්‍රද දිය වෙනවා. එහෙනම් හරිතප්‍රද ටික ඔක්කොම එතිල් මධ්‍යසාරයට එනවා. එතිල් මධ්‍යසාරයට එනවා. දැන් හරි. පත්‍රය ටිකක් ඇල් වතුරෙන් හොදලා ඉවරලා සාමාන්‍ය වතුරෙන් හොදලා අපි ඕකට අයඩින් බින්දු කීපයක් දැම්මම ලස්සනට තනින් තන නිල්දම් පැහැයක් එනවා. ඒකෙන් ඔප්පු වෙනවා පුතේ පත්‍රය තුල පිෂ්ඨය තිබ්බා කියන එක. එහෙනම් ලස්සනට මේ පියවර මතක තියාගන්න සහ ඒ පියවරයන් කරන්නේ ඇයි කියන එක ඔයා මතක තියාගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් පිළිතුර ජලයේ තැම්බීම, මධ්‍යසාරයේ තැම්බීම, අයඩින් ද්‍රාවණය එකතු කිරීම හා ජලයෙන් සේදීම වේ. හරි. ජලයෙන් සේදීම කියන එක වැඩි හිතන්න යන්න එපා. අයඩින් ද්‍රාවණය එකතු කිරීම කියන එක ගන්න. හරි. එතකොට ඒක හරි. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. අයිස් කැටයක් අතින් ඇල්ලූ විට සීතලක් දැනේ ඊට හේතුව විය හැක්කේ. ඔයාගේ අත උඩ අයිස් කැටයක් තියෙනවා. එතකොට ඔයාට සීතලයි. අම්මෝ සීතලයි කියලානේ. ඔයා සීතලක් දැනෙන ඔයාගේ අතට. එතකොට ඇයි එහෙම සීතලක් දැනෙන්නේ කියලා අපෙන් ප්‍රශ්න කරනවා. හරි. පුතේ මෙන්න මේ වචන දෙකේ තේරුම ඔයා දැනගෙන යන්න විභාගෙට. උෂ්ණත්වය කියලා කියන්නේ යම් වස්තුවක උණුසුම හෝ සිසිල පිළිබඳ මිනුම. උෂ්ණත්වය කියලා කියන්නේ යම් වස්තුවක යම් ද්‍රව්‍යයක උණුසුම හෝ සිසිල පිළිබඳ මිනුම. මිනුමට තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. තාපය කියලා කියන්නේ පුතේ, හරි තාපය කියලා කියන්නේ මේ ශක්තිය ගමන් කරන එක ක්‍රමයක්. හරි ශක්තිය ගමන් කරන එක ක්‍රමයක්. තාපය කියලා කියන්නේ ශක්තිය ගමන් කරන එක ක්‍රමයකට. හරි. දුර තාපය හැම වෙලාවෙම තාපය කියන්නේ ශක්තියන්නේ මේ ශක්තිය ගමන් කරන්නේ උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට. උෂ්ණත්වය අඩු තැනට. එහෙනම් තාපයයි උෂ්ණත්වයයි කියන්නේ දෙකක්. තාපයයි උෂ්ණත්වය කියන්නේ දෙකක්. හරි. මේක විශේෂයෙන් මතක තියාගන්න ඕන ඔයා. හරි. හරි. අතේ ඉඳලා අයිස් කැටයට එනවා. මොනවාද? තාපය. මේ තාපය කියන ශක්තිය එනවා. දැන් මතක තියාගන්න උණුසුම වැඩි තැන ඉඳලා උණුසුම අඩු තැනට තාපය ගමන් කරනවා. එහෙනම් අතේ උණුසුම වැඩි, අයිස් වල උණුසුම අඩුයි යන්න එනවා. එතකොට ඉතින් අපිට අතට සීතලක් දැනෙනවා. එතකොට අතට සීතලක් දැනෙනවා. එහෙනම් අතේ වූ තාපයෙන් කොටසක් අයිස් කැටයට ගමන් කිරීම තමයි අපිට පිළිතුරු විදියට බාර ගන්න තියෙන්නේ. හරි. අතේ වූ තාපයෙන් කොටසක් අයිස් කැටයට ගමන් කිරීම. හරි. ඊළඟ ප්‍රශ්නය. මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 40ක් වන සංයෝගය කුමක්ද? කියන්නේ මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය 40යිලු. අපි අහනවා ඒක මොකද්ද මෙතන මේ ටිකෙන් කියලා. දැන් මේක නම් අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ මේ මෞලික ස්කන්ධය කියන එක තියෙනවා. පුතේ මෙන්න මේක තේරුම් ගන්නකො. දැන් මේක හදන්න හරි ලේසි. දැන් දීලා තියෙනවා දත්ත මේ සෝඩියම් 23යි ඔක්සිජන් 16යි හයිඩ්‍රජන් 1යි කාබන් 12යි ගා දීලා තියෙනවා. ඉතින් මේ හැම එකම බලාගෙන යන්න ඕන. දැන් උදාහරණයක් මේ පළවෙනි එකේ බලනවා නම් 23 එකතු කිරීම හයිඩ්‍රජන් කියන්නේ 1යිනේ 1 එකතු කිරීම ඊට පස්සේ කාබන් කියන්නේ 12 එකතු කිරීම 16ව 3ක් ඔක්කොම එකතු කරාම 40 එනවද බලන්න. කොහොමද මේ 40 එනවද කියලානේ බලන්න ඕන. 40 එනවා මෙන්න මෙතන නම්. කොහොමද? මේ මං අනිත් ඒවා හදන්න යන්නේ නැහැ. සෝඩියම් 23යි එකතු කිරීම ඔක්සිජන් 16යි. ඔක්සිජන් 16යි හයිඩ්‍රජන් 1යි.
හයිඩ්‍රජන් වල එකයිනේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් තමයි මේ දීලා තියෙන්නේ. මේ සෙට් එක එකතු කරාම 40යි. හරි. මේ සෙට් එක එකතු කරාම 40. එහෙනම් කවුද මේ? මේ තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ඉන්නේ. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විද්‍යාගාරයේ ගබඩා කරලා තියෙන්නේ මෙන්න මේ වගේ බෙහෙත් පෙති වගේ සුදු පාටට තියෙන්නේ. අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් හදා ගන්න ඕන නම් මේකක් මේ පෙති දෙක තුනක් අරගෙන වතුර දිය කරනවා. එක අවුරුද්දක විභාගයට අහනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගබඩා කරලා තියෙන්නේ කොහොමද කියලා. කාලා වරෙන්කො මේවා දැකලා නැත්තම් නේද? මේවා අනිවාර්යෙන් දැකලා තියෙන්න ඕන. හරි? එහෙනම් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විද්‍යාගාරයේ ගබඩා කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නයක් නේ. මත පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් උත් මේ වගේ තමයි මේ විදිය පෙති විදියට නෑ. හැබැයි එයා ඉන්නේ මේ නිකන් චූටි චූටි කෑලි වගේ ඉන්නේ. ඒ කියන්නේ ඒක ලස්සන්ට මේ ඔය විදියට පෙති විදියට නෑ. පොඩි පොඩි කෑලි වගේ ඉන්නේ එයා. එයා සුදු පාටයි ඔය විදියම තමයි. හරිනේ? හරි. එහෙනම් මතක තියාගන්න ඔන්න ඕක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගබඩා කරලා තියෙන්නේ මේ විදියට. දැන් මෙන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් දීලා මෞලික ස්කන්ධයන් අහනවා. ඔය විදියට අහනවා. හරි. ඊළඟ ප්‍රශ්නය. පරිසර දූෂණයේ ඍජු බලපෑමක් ලෙස ජෛව එක්රැස්වීම හඳුන්වා දිය හැක. ජෛව එක්රැස්වීම සිදුවන ද්‍රව්‍යවල ලක්ෂණයක් නොවන්නේ. 15 වෙනි පාඩමින් අහන ප්‍රශ්නයක්. දැන් පරිසර දූෂණයේ ඍජු බලපෑමක් විදියට ජෛව එක්රැස්වීම හඳුන්වා දෙන්න පුළුවන්ලු. මොකක්ද ජෛව එක්රැස්වීම කියලා කියන්නේ? මේ බලන්න පුතේ. ආහාර දාමයක පෝෂී මට්ටමට විෂසහිත රසායනික දූෂක සාන්ද්‍රවීම ජෛව එක්රැස්වීම ලෙස හැඳින්වෙයි. හරි. විස රසායනික ද්‍රව්‍ය එක් පෝෂී මට්ටම් වල ආහාර දාමයක එක් පෝෂී මට්ටම් වල තැන්පත් වෙනවා. හරි. ඕකට තමයි කියන්න පුතේ ජෛව එක්රැස්වීම කියලා. දැන් උදාහරණයක්. දැන් මෙන්න ඔයා හිතන්න කුසි රසායනික ද්‍රව්‍ය ටිකක් වතුරට එකතු වුණා කියලා. ඔය වගා බිම් ආශ්‍රිතව එකතු වුණා කියලා හිතන්නකො. ඕන්න දැන් ඒකේ මේ විෂ රසායනික ද්‍රව්‍ය තියෙනවා. කොච්චර ප්‍රමාණයක්ද? මේ බලන්න 0.000003ක් තියෙනවා parts per million. මිලියන එකට කොටස් මෙන්න මෙච්චරක් තියෙනවා. ඇතර මොනාද මේ දූෂක කියලා මුලින් කියලා ඉන්නකො මේ කියන්නේ මේ විශේෂයෙන් බැරලෝහ. හරි. බැරලෝහ රසදිය කොප වගේ බැරලෝහ ආසනික් වගේ බැරලෝහ. හරි. මේ ජෛව එක්රැස්වීමට බලපානවා. එහෙම නැත්නම් එහිදී දූෂක විදියට සලකනවා. හොඳයි. දැන් ඔන්න ඒවා තියෙනවා. මේ බැරලෝහ තියෙනවා කියලා හිතන්නකො මෙච්චරක් තියෙනවා. ඊට පස්සේ මේ වතුර ගන්නවා මෙතන ඉන්න ප්ලවාංග කියලා කියන්නේ ජීවී කොට්ටාසයක්. අන්නේ ජීවී කොට්ටාසය ගන්නවා. ඒතර ඒගොල්ලන්ගේ ඇඟට යනවා 0.04. ඊට පස්සේ ඒගොල්ලන්ව ආහාර කරගන්නවා මේ පොඩි මාළුවෝ. දැන් පොඩි මාළුවෝ මුං ගොඩක් කනකොට මුංගේ ඇඟේ තැම්පත් වෙනවා 0.5ක් විතර මිලියනයකට කොටස්. ඊට පස්සේ පොඩි මාළු 50ක් විතර කනවා ලොකු මාළුවෙක්. ඒතර ඌගේ ඇඟට යනවා කොටස් දෙකක්. මේ ලොකු මාළුවෝ 2-3 දෙනෙක් අල්ලගෙන කනවා රාජාලියෙක්. එහෙම නැත්නම් මේ මාංශ භක්ෂක කුරුල්ලෙක්. ඌගේ ඇඟට යනවා 25ක්. 25ක්. දැන් අන්න බලන්න දැන් ඌගේ ඇඟේ මේ තියෙන කොටස් කීයද? මිලියනයකට කොටස් 25ක් තියෙනවා. අන්න සාන්ද්‍රණය වැඩි. දැන් මේ පෝෂී මට්ටම් වල මේවා තැම්පත් වෙනවා. හරි? පෝෂී මට්ටම් වල මේවා තැම්පත් වෙනවා. එහෙනම් අන්න දැන් රාජාලියගේ තැම්පත් වුණා. නේ? රාජාලියගේ තැම්පත් වුණා. එතකොට දැන් රාජාලියව කන්න කවුරුත් නැහැනේ පුතේ. රාජාලියව කන්න කවුරුත් නැහැ. එතකොට මොකද්ද වෙන සීන් එක? එයාගේ තමයි වැඩිපුරම තැම්පත් වෙන්නේ. එයාට තමයි වැඩිම බලපෑම එන්නේ. හරි? වැඩිම බලපෑම එන්නේ එයාට. හරි. දැන් මිනිස්සයා ගන්නකො මේ ආහාර දාමේ මිනිස්සයාත් ඉන්නේ උඩින්මනේ. ඒතර මිනිස්සයාටත් ප්‍රබල බලපෑමක් තියෙනවා. මොකද අපිව කන්න කවුරුත් නැති නිසා අපේ ඇඟෙත් මේවා ගොඩක් තැම්පත් වෙනවා. හරි. දැන් මෙහෙම තැම්පත් වුණාම අපිට තියෙන බලපෑම මේ දූෂක වලින් අපිට විවිධ ලෙඩ රෝග හදන්න පුළුවන්. දැන් මොකද මේවා ඇඟවල් වලින් මේ පෝෂී මට්ටම් වලින් අයින් වෙන්නේ නැහැ. හරි. දැන් කරුමේ කියන්නේ අපි ඉන්නේ දැන් ඉහළ පෝෂී මට්ටම් වල ඉන්න කට්ටියට තමයි මේකේ බලපෑම වැඩි. දැන් උදාහරණයක් මෙතන රාජාලිය. එහෙම නැත්නම් ඔයා හිතන්නකො මේ මාළුවා කෑවේ අපි කියලා. අපි ගෙදර ගෙනලා උයලා කෑවා කියලා හිතන්නකො. අන්න එතකොට අපේ ඇඟේ තමයි වැඩිපුර තැම්පත් වෙන්නේ. මොකද අපෙන් එහාට තව නැහැ.
කවුරුත් නෑනේ. පෝෂි මට්ටම් වල නෑනේ. අන්න එහෙනම් ඉහළ පෝෂි මට්ටම් වල තැන්පත් වෙලා ඒගොල්ලන්ට ඇති කරන බලපෑම වැඩි. බලපෑම වැඩි. දැන් අපේ ප්‍රශ්නේ මේ දූෂක ද්‍රව්‍ය වල ලක්ෂණයක් නොවන්නේ. විශේෂයෙන් මේ බැරලෝහ වල. එහෙම නැත්නම් තව තියෙනවා මේ තියෙන මේ ඩයික්ලෝරෝ ඩයිෆීනයිල් මේ ට්‍රයික්ලෝරෝ එතේන් ඕවත් මේ විෂ ද්‍රව්‍ය තමයි. මේ තැන්පත් වෙන දේවල් තමයි. ඉතින් ඕවගේ ලක්ෂණ සෙට් එකක් තියෙනවා. මේ බලන්න ලක්ෂණ සෙට් එක මෙන්න මේ ටික මතක තියාගන්න. දිගු කලක් නොනැසී පැවතීම. දීර්ඝ කාලයක් පුතේ මේවා නොනැසී පවතිනවා. දීර්ඝ කාලයක් මේවා නොනැසී පවතිනවා. හරි? මේවා විනාශ වෙන්නේ නැහැ. මේ දූෂක ද්‍රව්‍ය විනාශ වෙන්නේ නැහැ. ඊළඟට ජීවි දේහෙන් දේහයට ගමන් කළ හැකිවීම. මේ එක දේහයකින් ඊළඟ පෝෂී මට්ටමට. එක ආහාර දාමයක එක පුරුකකින් ඊළඟ පුරුකට යන්න පුළුවන්. හරි? ඊළඟට මේ දේ දියවන ද්‍රව්‍ය වීම. මේවා වතුර දිය වෙන්නේ නැහැ. ඕක තමයි කරුමේ. වතුර දිය වුණා නම් අපේ අයින් කරන්න ලේසියිනේ. ඉක්මනටම අයින් වෙලා යනවා දේහි. වතුර දිය වෙන්නේ නැහැ. මේ දේ තමයි දිය වෙන්නේ මේවා. මේ කියන ජෛව එක්රැස් වෙන මේ රසායනික ද්‍රව්‍ය මේ දේ දිය වෙන්නේ. වතුර දිය වෙන්නේ නැහැ. ජෛව රසායනික ලෙස සක්‍රිය ද්‍රව්‍ය වීම. මේවා අපේ ඇඟේ සෛලස්සට ගිහිල්ලා ඒගොල්ලන් එක එක රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වෙනවා. හරි? එතකොට අපිට අමුතු ලෙඩ එන්නේ. ඒ නිසා පුතේ මේවා ජෛව රසායනික ලෙස සක්‍රිය වීම කියලා අපි හඳුන්වනවා. ඒ විදිහට අපේ රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන නිසා. රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන නිසා. හරි. දැන් අපිට අහන්නේ මේ ලක්ෂණ වලින් ලක්ෂණයක් නොවන්නේ පුතේ මෙන්න මේක. ජලයේ හෝ මේදවල දිය නොවන ද්‍රව්‍ය වීමයි. බලන්න අපි හරියට නියමට අන්දනවානේ. හරි මේ ජලයේ දිය වෙන්නේ නැහැ. ඒක හරි. හැබැයි මේ දේ දිය වෙනවනේ. හැබැයි මෙතන උත්තරේ මොකද්ද කියන්නේ? මේ දේ දිය නොවන ද්‍රව්‍ය වීම කියලා කියනවා. මේ දේ දිය වෙන්නේ නැහැ. මේ දේ දිය වෙනවා. ජලයේ දිය වෙන්නේ නැහැ. ඒක හරි. හරි? එහෙනම් උත්තරේ බාරගමු 4 වෙනි පිළිතුර. right. ප්‍රබල බෂ්මයක් හා දුබල බෂ්මයක් පිළිවෙලින් දැක්වූ විට දැන් අපි දන්නවා 11 ශ්‍රේණිය 7 වෙනි පාඩම අම්ල බෂ්ම පාඩම. මේ පාඩමේදී අම්ල ගැන බෂ්ම ගැන ලවණ ගැන උදාසීනීකරණය මේ ඔන්න ඔවා ගැන සාකච්ඡා කරනවා. හොඳයි. දැන් ප්‍රබල බෂ්ම දුබල බෂ්ම කියලා වෙන් කරගන්නේ කොහොමද? දැන් පුතේ ප්‍රබල බෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයට හයිඩ්‍රොක්සිල් අයන සම්පූර්ණයෙන්ම මුදා හරිනවනම්. හරි? ජලීය ද්‍රාවණයකට හයිඩ්‍රොක්සිල් අයන ඒ කියන්නේ OH ඍණායන සම්පූර්ණයෙන්ම මුදා හරිනවා නම් අන්න ප්‍රබල බෂ්මයක්. දුබල බෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයට හයිඩ්‍රොක්සිල් අයන එහෙම නැත්නම් OH ඍණායන භාගිකව මුදා හරිනවා නම් සුළු වශයෙන් මුදා හරිනවා නම් අන්න දුබල බෂ්මයක් කියලා අපි හඳුන්වනවා. ප්‍රබල බෂ්ම දෙකක් අපිට විද්‍යාගාරයේ හමු වෙනවා. ඒ තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙන්න බලන්න ජලීය ද්‍රාවණයකදී ඒගොල්ලන් අයන වලට කැඩෙන විදිය නේ සෝඩියම් ධනායන OH ඍණායන නේ සෝඩියම් ධනායන OH ඍණායන ඊළඟට පොටෑසියම් ධනායන OH ඍණායන. පුතේ තියාගෙන නෑ පොඩ්ඩක්වත් තියාගෙන නෑ. ඒ කියන්නේ හයිඩ්‍රොක්සිල් අයන සම්පූර්ණයෙන් ද්‍රාවණයට දීලා තියෙනවා. හරි? අන්න ප්‍රබලයි. දැන් බැරි වෙලාවත් මේ පැත්තේ OH අයන කීපයක් තියාගෙන තිබ්බොත් එහෙම අන්න දුබල බාෂ්මික. ආන්නේ වගේ දුබල බාෂ්මිකයේ තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ඇමෝනියා කියලා කියන්නේ. නේ ඇමෝනියා කියලා කියන්නේ NH4OH ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සාමාන්‍ය විහාරයේ ඇමෝනියා කියලා අපි හඳුන්වනවා. එයා දුබල බෂ්මයක් වෙනවා. පුතේ මේත් එක්කම ඔයාට ප්‍රබල අම්ල දුබල අම්ලත් පැහැදිලි කරලා දෙන්නම්. ප්‍රබල අම්ලයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයට හයිඩ්‍රජන් ධනායන සම්පූර්ණයෙන්ම මුදා හරිනවා නම්. හයිඩ්‍රජන් ධනායන. හරි? එතකොට දුබල අම්ලයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයට හයිඩ්‍රජන් ධනායන භාගිකව සුළු වශයෙන් මුදා හරිනවා නම්. හරි? එහෙනම් ප්‍රබල අම්ල දුබල අම්ල ප්‍රබල බෂ්ම දුබල බෂ්ම මේ වගේ තේරුම් හරියට මතක තියාගන්න. හරි. හොඳයි 21 වෙනි ප්‍රශ්නේ. ස්වභාවයෙන් ඒකාකාර වූ පුෂ්ඨයක් මත වස්තුවක් තබා ඇති විට ඝර්ෂණ බලය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය අපෙන් ප්‍රශ්න කරනවා. හොඳයි. ඝර්ෂණය කියලා කියන්නේ පුතේ
දැන් ඔයා හිතන්න වස්තුවක් තියෙනවා, පුෂ්ඨයක් තියෙනවා. ඒ පුෂ්ඨේ මත තව වස්තුවක් තියෙනවා කියලා හිතන්න. එතකොට මේ එක් වස්තුවක් චලනය වෙන්න උත්සාහ කරනකොට ඒ ප්‍රතිවිරුද්ධ පුෂ්ඨය විසින් ඇති කරන බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. හරි? හරි. දැන් වාහනයක් අපි තල්ලු කරනවා, නවත්තලා තියෙන වාහනේ. එතකොට අපි තල්ලු කරන පැත්තට විරුද්ධ අතට පාර විසින් බලයක් යොදනවා. ඒ තමයි පුතේ ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. මේ රූප සටහනට අවධානය යොමු කරන්න. මේ බලන්න. ඔන්න පුතේ මෙතන තියෙනවා අපි හිතමුකෝ මොකක් හරි ලී කුට්ටියක් කියලා. හරි? ලී කුට්ටියක් තියෙනවා. දැන් මේ ලී කුට්ටිය මේ පැත්තෙන් ඇවිල්ලා තල්ලු කරනවා. මේ පැත්තෙන් තල්ලු කරනවා. මේ මෝෂන් කියලා කියන්නේ තල්ලු කරනවා කියන එක. බලය යොදනවා. බලය යොදනකොට මේ ගැටලා තියෙන පුෂ්ඨය විසින් විරුද්ධ දිශාවට බලයක් යොදනවා. මේ ගැටලා තියෙන පුෂ්ඨය විසින් විරුද්ධ දිශාවට බලයක් යොදනවා. ඒ බලයට කියනවා ෆ්‍රික්ෂන් එක, එහෙම නැත්නම් ඝර්ෂණය කියලා කියනවා. ඝර්ෂණයේ අවස්ථා තුනයි. ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ පුතේ මේ වස්තුව මත බලය යොදනවා. හැබැයි වස්තුව චලනය වෙන්නේ නැහැ. බලය යොදනවා. වස්තුව චලනය වෙන්නේ නැහැ. ආන්න ඒ වෙලාවේ පවතින ඝර්ෂණ බලය ස්ථිතික ඝර්ෂණ බලය. ස්ටැටික් ෆ්‍රික්ෂන් එක තියෙන ස්ථිතික ඝර්ෂණ බලය. හරි. දැන් ඔන්න අපි බලය වැඩි කරගෙන යනවා. එක්තරා මොහොතක් එනවා මේ ලී කුට්ටිය එහෙම නැත්නම් මේ වස්තුව චලනය ආරම්භ කරන මොහොතක් එනවා. ආන්න ඒ වෙලාවේ තියෙන්නේ පුතේ සීමාකාරී ඝර්ෂණ බලය. අපි බලය යොදන්න වස්තුව මත ඝර්ෂණ බලයත් ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන එනවා. එක්තරා මොහොතක් එනවා එයාට වැඩි කරන්න බෑ, උඩරිම ඇවිල්ලා නවතිනවා. ආන්න ඒ වෙලාවේ වස්තුව චලනය වෙනවා. ඒ වෙලාවේ තියෙන ඝර්ෂණය තමයි සීමාකාරී ඝර්ෂණ බලය. අන්න සීමාකාරී ඝර්ෂණ බලය ඉවත් වුණාම ඒ කියන්නේ පුතේ තවදුරටත් අපි බලය වැඩි කරනකොට අන්න ඊළඟට එනවා ඝර්ෂණය ගතික ඝර්ෂණ බලය, ඩයිනමික් ෆ්‍රික්ෂන් එක එනවා. ඒ කියන්නේ පුතේ චලනය වන වස්තු වලට ඇති කරන ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණ බලය. දැන් ඔයා හිතන්න මේ ලී කුට්ටිය මෙහෙම චලනය වෙනවා. ආන්න ඒ වෙලාවේ ඇතිවන ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණ බලය. හරි. එහෙනම් ඔන්න ඝර්ෂණයේ අවස්ථා තුන ලස්සනට තේරුම් ගන්න. වස්තුව චලනය වෙන්නේ බලය යෙදෙනවා. පවතින්නේ ස්ථිතික ඝර්ෂණ බලය. වස්තුව චලනය වෙන්න පටන් ගන්න වෙලාවේ තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. වස්තුව චලනය වෙනවා ඒ මොහොතේ පවතින්නේ පුතේ ගතික ඝර්ෂණ බලය. හරි. එහෙනම් අපිට මොකද්ද කියන්නේ? ඝර්ෂණ බලය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා අපිට කියනවා. මම කෙලිම උත්තරයට යන්නම් පුතේ. පළවෙනි එකමයි උත්තරේ නේද? හරි. වස්තුව චලනය වන විට ගතික ඝර්ෂණ බලයේ නියත අගයක් ගනී. හරි. මේ බලන්න මේ ප්‍රස්ථාරය දිහා පොඩ්ඩක් බලන්න මේ ප්‍රස්ථාරය දිහා. මෙන්න තියෙනවා බලය. මේ පැත්තෙන් ඝර්ෂණ බලය තියෙනවා. මේ පැත්තෙන් අපි යොදන බලය තියෙනවා. මේ පැත්තෙන් ඝර්ෂණ බලය තියෙනවා. හරි. එතකොට ඔයාට පේනවද? ඔන්න දැන් අපි යොදන බලය වැඩි කරගෙන යනවා මේ පැත්තට. එතකොට තියෙන්නේ ස්ථිතික ඝර්ෂණය. මේ ස්ථිතික ඝර්ෂණය එක්තරා වෙලාවක් එනවා අපි වස්තුව චලනය වෙන ආරම්භ වන මොහොතේ ඝර්ෂණය. අන්න සීමාකාරී අවස්ථාව. මේ තියෙන්නේ සීමාකාරී අවස්ථාව. ඊට පස්සේ ඔයාට පේනවද පුතේ වස්තුව චලනය වෙනවා. එතකොට තියෙන්නේ ගතික ඝර්ෂණය. තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ගතික ඝර්ෂණය. ඒතර මෙන්න මේක මතක තියාගන්න. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලය අඩුයි. මෙන්න වාක්‍ය මතක තියාගන්න. මේ ඉතාම පැහැදිලි. මේ සීමාකාරී ඝර්ෂණ බලය මේ ඊට වැඩි අඩුයිනේ පුතේ ගතික ඝර්ෂණය. හැබැයි ගතික ඝර්ෂණය වෙනස් වෙලා තියෙනවද? නැහැ. මේ යොදන බලයත් එක්ක ගතික ඝර්ෂණ බලය මේ තනි ලයින් එක යනවා. ඒක වෙනස් වෙනවද? නැහැ. ඝර්ෂණ බලය ඒකාකාරයි. ඒ ගානටම යනවා ඝර්ෂණ බලය. හරි? මතක තියාගන්න සීමාකාරීයකට වැඩිය ගතික ඝර්ෂණ බලය අඩුයි. හැබැයි ගතික ඝර්ෂණ බලය ඒකාකාරයි. එකම ගානට යනවා. හරි. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන්. වස්තුවක් චලනය වන විට ගතික ඝර්ෂණ බලය නියත අගයක් ගනී. ඔව්. ගතික ඝර්ෂණ බලය නියතයි මේ. ඒක නියතයක්. හරි. ඒ නියතේ දිගටම ඒ විදිහට යනවා. හරිනේ? හරි. එහෙනම් ඒකට පිළිතුර පළවෙනි පිළිතුර. හරි. ඊළඟ ප්‍රශ්නෙට ගෙනියන්නම් ඔයාව.
අයනික බන්ධන සහිත සංයෝග පමණක් අඩංගු පිළිතුර තෝරන්න. දැන් අපි දන්නවා බන්ධන වර්ග දෙකයි. එකක් අයනික බන්ධන, අනිත් එක සහසංයුජ බන්ධන. අයනික බන්ධන කියන්නේ මොකද්ද පුතේ? මේ ඉලෙක්ට්‍රෝන පිට කරලා හදාගන්න ධනායනයි ඉලෙක්ට්‍රෝන ලබාගෙන හදාගන්නා ඍණායනයි එකට එකතු වෙලා හදන බන්ධන තමයි පුතේ අයනික බන්ධන කියලා කියන්නේ. හරි. දැන් මේ අයනික බන්ධනයක්ද නැද්ද කියලා හොයන්න තියෙන සරල දෙයක් තමයි පුතේ, සරල දෙයක් තමයි මොකක්ද? ඔයා බලන්න මේ සංයෝගය තුල තියෙනවද කියලා ලෝහයකුයි අලෝහයකුයි. ලෝහයකුයි අලෝහයකුයි තියෙනවද කියලා බලන්න. ලෝහයක් හා අලෝහයක් තියෙනවද කියලා බලන්න. හරි? හරි. දැන් ඒක තමයි බලන්න ඕන. ඒක තමයි බලන්න ඕන. දැන් අලෝහ දෙකක් එකතු වෙලා සාමාන්‍යයෙන් හැදෙන්නේ සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන. හරිනේ? හරි. එහෙනම් අපි යම්කෝ පිළිතුරට ගිහිල්ලා කෙලින්ම අපි එමුකෝ. මේ බලන්න. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ලෝහයක් තියෙනවද? ඔව්. සෝඩියම්. අලෝහයක් තියෙනවද? ඔව්. ක්ලෝරින්. පොටෑසියම් ඔක්සයිඩ්. පොටෑසියම් වල ඔක්සයිඩ්. පොටෑසියම් ලෝහයක්, ඔක්සිජන් අලෝහයක්. මැග්නීසියම් සල්ෆේට්. මැග්නීසියම් කියන්නේ ලෝහයක් නේ, ලෝහයක්. එතකොට සල්ෆේට් කියලා කියන්නේ අයන ඛණ්ඩයක්. එයා කොහොමත් ඍණායනයක් නේ හදන්නේ. එතකොට එයා ඍණ, මැග්නීසියම් ධන. සාමාන්‍යයෙන් ලෝහ හදන්නේ ධන ආයන පුතේ. අලෝහ හදන්නේ ඍණ ආයන. එතකොට ධනයි ඍණයි එකතු වෙලා තමයි අයනික සංයෝග එහෙම නැත්නම් අයනික බන්ධනයක් ගොඩ නැගෙන්නේ. එහෙනම් මෙතනට පිළිතුර වෙන්න පුතේ මොකද්ද අපේ තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. හොඳයි ඊළඟ ප්‍රශ්නෙට ඔයාව ගෙනියන්න. රූපයේ ආකාරයට දණ්ඩක් C ලක්ෂයෙන් එල්ලා ඇති විට සමතුලිතව පවතී. ඔව්. දැන් මේ C ලක්ෂයෙන් එල්ලලා තියෙනවා. මේක සමතුලිතව තියෙනවා. ඔව්. හරි. A කුඩයිලු B ට වඩා. ඒ කියන්නේ මේ A කියන මෙන්න මේ දුරට වඩා B දුර වැඩි. මේ දුර වැඩිලු. මේ සමතුලිතතාවයේ සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු ඉදිරිපත් කළ අදහස් තුනක් පහත දැක්වේ. සිසුන් තිදෙනෙක් ඉදිරිපත් කරපු අදහස් තුනක් මෙතන තියෙනවා. මේවායෙන් නිවැරදි වන්නේ කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. හරි. එතන තියෙන තියරි පාර්ට් එක මම ඔයාලට කියලා දෙන්නම්. පේපර් එකේ අනිවාර්යෙන්ම තියෙනවා. හරි. මේක නැත්තම් මේ ප්‍රශ්නේ නැත්තම් ඒක පේපර් එකක් නෙවෙයි. හරි. ඒක පේපර් එකක් නෙවෙයි. හරි. ඒ කියන්නේ අනිවාර්යෙන් තියෙනවා. ඕන්නම් ඔයා 2015 ඉඳලා මේ දක්වා ආපු පේපර් වල නේ බලන්න, මේ පාස් පේපර් වල බලන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය. එහෙම නැත්නම් වාමාවර්ත භ්‍රමණය සමානයි දක්ෂිනාවර්ත භ්‍රමණයට. මෙන්න මේ සමීකරණය, මෙන්න මේ සම්බන්ධය ඔය කියන්නේ. මේක තමයි තියෙනවා කියන්නේ. F1 D1 සමානයි F2 D2. ඒ කියන්නේ පුතේ වාමාවර්ත භ්‍රමණය සමානයි දක්ෂිනාවර්ත භ්‍රමණය. වාමාවර්ත භ්‍රමණය කියලා කියන්නේ ඔර්ලෝසුවේ කටු කැරකෙන පැත්තට විරුද්ධ අතර සිද්ධ වෙන භ්‍රමණයට. ඔර්ලෝසුවේ කටු කැරකෙන පැත්තට විරුද්ධ අතර සිද්ධ වෙන භ්‍රමණයට තමයි වාමාවර්ත භ්‍රමණය කියලා කියන්නේ. දක්ෂිනාවර්ත භ්‍රමණය කියලා කියන්නේ ඔර්ලෝසුවේ කටු කැරකෙන පැත්තට සිද්ධ වෙන භ්‍රමණයට. දැන් ඔය භ්‍රමණ දෙක සමාන නම්, භ්‍රමණ කියලා කියන්නේ ගූර්ණ සමාන නම්, බල ගූර්ණ සමාන නම් වස්තුව මොනා වෙනවද? නිශ්චල වෙනවා. නිශ්චල වෙනවා. සීසෝවක ළමයි දෙන්නෙක් ඉඳන් ඉන්නවා බැලන්ස් එකට. ඒකේ අදහස තමයි සීසෝවේ දෙපැත්තේ ඉන්න ළමයි දෙන්නගේ භ්‍රමණයන් සමානයි. වාමාවර්ත භ්‍රමණයයි දක්ෂිනාවර්ත භ්‍රමණයයි සමානයි. එහෙම නැත්නම් වාමාවර්ත ගූර්ණයයි දක්ෂිනාවර්ත ගූර්ණයයි සමානයි. ඒක අපි දක්වන්නේ මේ විදිහට. F1 D1 සමානයි F2 D2. F1 D1 කියලා කියන්නේ පුතේ වාමාවර්ත භ්‍රමණය, එහෙම නැත්නම් වාමාවර්ත ගූර්ණය. F2 D2 කියලා කියන්නේ දක්ෂිනාවර්ත ගූර්ණය, එහෙම නැත්නම් දක්ෂිනාවර්ත භ්‍රමණය. මෙතන F1 කියලා කියන්නේ වාමාවර්ත භ්‍රමණයේ දී යොදන බලයට. D1 කියලා කියන්නේ වාමාවර්ත භ්‍රමණයේදී කැරකෙන තැනට තියෙන දුරට, බලය යොදන තැන ඉඳලා කැරකෙන තැනට තියෙන දුරට. ඒ දුර D1 කියන එකෙන් අපි ගන්නවා. ඊළඟට F2 කියලා කියන්නේ දක්ෂිනාවර්ත භ්‍රමණයේදී යෙදෙන බලයට. මේ පැත්තට කැරකෙනකොට, ඔර්ලෝසුවේ කටු කැරකෙන පැත්තට කැරකෙනකොට, භ්‍රමණය වෙනකොට යෙදෙන බලය තමයි F2 කියලා කියන්නේ. D2 කියලා කියන්නේ දක්ෂිනාවර්ත භ්‍රමණයේදී කැරකෙන තැන ඉඳලා බලය යොදන තැනට තියෙන දුර. හරි. ඉතින් විභාගෙට මේ හතරෙන් තුනක් දෙනවා. මේ හතරෙන් තුනක් දෙනවා.
එකක් හොයන්න එනවා. එකක් හොයන්න එනවා. හරි. ඉතින් අනිවාර්යෙන් මේක ප්‍රැක්ටිස් කරලා යන්න අනිවාර්යෙන් ලකුණු දෙකක් තුනක් අරගෙන යනවා කියන එකයි ඒකේ අදහස. හරි. මේක ප්‍රැක්ටිස් කරලා යන්න. මේ සම්බන්ධය ප්‍රැක්ටිස් කරලා යන්න. මේකෙන් තුනක් දෙනවා. එකක් හොයන්න එනවා. එකක් හොයන්න. ඒක බලය වාමාවර්ත භ්‍රමණයේ බලය හෝ දක්ෂිනාවර්ත භ්‍රමණයේ බලය. එහෙම නැත්නම් වාමාවර්ත භ්‍රමණයේ හෝ දක්ෂිනාවර්ත භ්‍රමණයේ දුර. මේ දුරේ ඒ කියන්නේ D1 හෝ D2. හරිනේ. හරි. එහෙනම් ඔන්නෝක එනවා විභාගෙට එනවා. හරි. ඔන්නෝක විභාගෙට එනවා. හරි. එහෙනම් පුතේ දැන් මෙන්න අදහස් තුනක් අපිට දීලා තියෙනවා. මොනවාද මේ දීලා තියෙන අදහස්? WA භාරයට වඩා WB භාරයේ විශාලත්වය වැඩිය. WA භාරය WA භාරය මේකට වඩා WB භාරයේ විශාලත්වය වැඩි. ඒක අපිට කියන්න බෑ. ඒක අපි දන්නේ නෑනේ. නේ ඒක අපිට හොයන්න බෑ. හරි. ඊළඟ B එක. A සමානයි B වන සේ. A සමානයි B වන සේ. හරි. ඒ කියන්නේ මේ A B සමාන වන සේ WB භාරය C දෙසට ගෙනා විට කියන්නේ WB භාරය මේ පැත්තට ගේන. මේ දෙන්න සමාන කරලා මේක මේ පැත්තට ගේනවා. දණ්ඩ වාමාවර්ත භ්‍රමණයට ලක් වේ. දණ්ඩ වාමාවර්ත භ්‍රමණයට. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට කැරකෙනවා. ඔර්ලෝසුවේ කටු කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට කැරකෙනවලු. මේ WB කියන එක මේ පැත්තට ගෙනෙන්නලා A හා B සමාන කරන්න. ඔව්. ඒක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනවා. ඒක හරි. ඒක හරි. හරි. ඊළඟට දණ්ඩ සමතුලිතව පවතින විට දැන් දණ්ඩ බැලන්ස් එකේ ඉන්න විට A වැඩි කිරීම WA. හරි. ඒ කියන්නේ A වැඩි කරනවා WA කින්. මේ මොකද්ද මේ පුතේ කියන්නේ? මේ කැලලට සමාන කරන්න F1 D1. F1 D1. හරි. ඊට පස්සේ B වැඩි කිරීම WB. මේ B වැඩි කරනවා WB. ඒක මොකටද පුතේ සමාන කරන්නේ? F2 D2ට. එහෙනම් මේ දෙක සමානයි. ඒ කියන්නේ දණ්ඩ සමතුලිතතාවයේ ඉන්නේ. එහෙනම් Bත් හරි Cත් හරි උත්තර දෙකක් තියෙනවා. 2 හා 4. 2 හා 4. හරි. ඊළඟ ප්‍රශ්නෙට ඔයාව ගෙනියන්නම්. මිනිසුන් තිදෙනෙකු තන්තුවක් මත PQ සහ R විශාලත්වයෙන් යුතු බල යෙදූ ආකාරයේ රූපයේ දැක්වේ. එලෙස බල යෙදූ විට සමතුලිතව පවතී නම් PQ හා සහ R බල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? දැන් මේ වස්තුවක් මත බල කීපයක් යෙදිලා වස්තු සමතුලිත වෙන්න පුළුවන්. දැන් ඔයාගේ ඔය ඉස්සරහා මේස උඩ තියෙන හැම වස්තුවක්ම නිශ්චලතාවයේ ඉන්නවනේ. ඔය නිශ්චලතාවයේ ඉන්නකොට පුතේ ඔය වස්තු මත බල යෙදිලා තමයි ඔය නිශ්චලතාවයේ ඉන්නේ. බල යෙදිලා තමයි ඔය වස්තු නිශ්චලතාවයේ ඉන්නේ. ඒක බල දෙකකට වඩා වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. හරි. එහෙනම් බල දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් යෙදිලා වස්තු නිශ්චලතාවයේ පවතිනවා. හරි. දැන් මෙතන මොකද්ද කියන්නේ? P කියලා මිනිස්සෙක් එක පැත්තකින් ලණුව අදිනවා. Q සහ R කියලා මිනිස්සයෝ දෙන්නේ අනිත් පැත්තෙන් ලණුව අදිනවා. එතකොට මේ ලණුව සමතුලිතතාවයේ තියනවලු ලණුව හෙල්ලෙන්නේවත් නැල්ලු. හරි. ලණුව හෙල්ලෙන්නේවත් නැල්ලු. හරි. අපෙන් අහනවා PQR බල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? හිතන්න කඹ ඇදීමේ අවස්ථාවක් කියලා. ඔව් ඇත්තටම කඹයක් නෙමෙයි තියෙන්නේ. අපි හිතමුකෝ එහෙම තන්තුවක් කියන කඹේ කියලා හිතනවා. ඔන්න දැන් P කියන මිනිස්සයා එන්න ලොකු මිනිස්සෙක්. හරි. එයාට සවි ශක්තිය තියෙනවා. එයා එක පැත්තකින් අදිනවා. ඒතර අනිත් පැත්තේ එයාගේ සවි ශක්තිය මැඩලන්න දෙන්නෙක් සෙට් වෙනවා. දෙන්නෙක් අදිනවා. හරි. කොයි පැත්තටවත් ලණුව යන්නේ නැහැ. හරි. කොයි පැත්තටවත් ලණුව යන්නේ නැහැ. එහෙනම් මෙතෙන්දි බල කීයක් යෙදෙනවද? 3ක් යෙදෙනවා. මොනවාද? PQR. PQR කියලා බල 3ක් යෙදෙනවා. බල 3ක් යෙදිලා වස්තුවක් සමතුලිත වෙනවා. ඕකනේ වෙලා තියෙන්නේ. අපෙන් අහනවා නිවැරදි ප්‍රකාශය. අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය තමයි අහන්නේ. දැන් පළවෙනි එක ගන්නකො. P සමානයි Q සමානයි R. ඒ කියන්නේ මේ බල තුන සමානයිලු. මෙයා නිව්ටන් 50යි, මේ දෙන්නත් නිව්ටන් 50යි 50යි. හරි. හරියන්නේ නැහැනේ පුතේ. එතකොට මෙයායි 50යි 50යි 100ක් වෙනවා. මේ පැත්තට යනවා. මෙයා 50යිනේ. ඒක හරියන්නේ නැහැ. තුන්වෙනි එක බලන්න. P විශාලයි. හරි. P විශාලයි Q ධන R ට වැඩිය. ඒ කියන්නේ P ගේ ගාන වැඩිලු මේ දෙන්නගේ එකතුවට වැඩිය. බෑ. එතකොට මේක පැත්තට යනවා. තන්තුව නිශ්චල වෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. P කුඩායිලු Q සහ R ගේ එකතුවට වැඩිය. එතකොට P කුඩායි නම් Q සහ R ගේ පැත්තට යනවා තන්තුව. ඒක හරියන්නේ නැහැ. හැබැයි P සමානයි Q ධන R. අපි තුන් P 100යි කියලා. එතකොට Q ගෙනුයි R ගෙනුයි 100ක් එනවා කියන එකනේ මේකේ අදහස. එතකොට 100යි සමානයි. අන්න වස්තුව නිශ්චලයි. එහෙම නැත්නම් මෙතන නම් තන්තුව නිශ්චලයි. හරි.
25 වෙනි ප්‍රශ්නේ. 25 වෙනි ප්‍රශ්නේ. හරි. මොකද කියන්නේ? විස්ථාපන බඳුනක ලී කුට්ටියක් අර්ධ වශයෙන් ගිලී පාවේ. විස්ථාපිත බඳුන. එහෙම නැත්නම් ඔකට යුරේකා බඳුන කියලාත් කියනවා පුතේ. මේ බඳුනට යුරේකා බඳුන කියලාත් කියනවා. විස්ථාපිත දැන් මේකේ මොකද්ද නිකන් මල් බාදියක් අනිත් පැත්ත හැරවුවා වගේ. මේකට වතුර පුරවනවා. වතුර පුරවගෙන යනකොට එක්තරා මොහොතක් එනවා. මෙන්න මෙතනින් වතුර ටික එළියට එනවා. හරි. වතුර ටික එළියට එනවා. හරි. මෙන්න මේකට කියනවා විස්ථාපිත බඳුනක්. එහෙම නැත්නම් යුරේකා බඳුනක් කියලාත් කියන්න පුළුවන්. මේක පුතේ ලී කුට්ටියක් අර්ධ වශයෙන් ගිල්ලනවා. ගිල්ලුවාම මෙන්න මේ බටයක් වගේ තියෙන එකෙන් වතුර ටිකක් එකතු වෙනවා මේ තියෙන බීකරයට. හරි. විස්ථාපනය වූ ජලය බීකරයට එකතු වේ. විස්ථාපනය කියන්නේ එළියට ආපු වතුර ටික මේකේ එකතු වෙනවලු. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇති ප්‍රකාශ සලකන්නලු මේ වයින් නිවැරදි වන්නේ. හරි මොනවාද කියලා අපෙන් අහනවා. හොඳයි. පළවෙනි එක බලමු. විස්ථාපිත ජලයේ පරිමාව වස්තුවේ පරිමාවට සමාන වේ. එළියට ආපු වතුර ටිකේ පරිමාව මේ වස්තුවේ පරිමාවට සමානයිලු. පරිමාව කියන්නේ මොකද්ද? අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය. මේ ලී කුට්ටිය අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය එළියට ආපු වතුර ටික අල්ලන ඉඩ ප්‍රමාණයට සමානයිලු. එහෙම නැත්නම් පරිමාවට සමානයිලු. අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණයට සමානයිලු. නෑ, ඒක වෙන්නේ. ඒක වැරදි. ඒක වැරදි පුතේ. හරි? හරි. ඊළඟට දෙවෙනි එක. විස්ථාපිත ජලයේ බර වස්තුවේ බරට සමාන වේ. එළියට ආපු වතුර ටිකේ බරයි මේ වස්තුවේ බරයි සමානයි. ඔව්නේ. ඒක හරි. ඒක කවුද කිව්වේ? ආකිමිනිස් කිව්වේ. ආකිමිනිස් මූලධර්මයෙන් කිව්වේ. මේ තියෙන්නේ ආකිමිනිස් මූලධර්මය. වස්තුවක් තරලයක් තුල අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් එක්ක භාගයට හරි සම්පූර්ණයෙන් හරි ගිලී ඇති විට එය මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම මේ වස්තුව මත පහලින් ජලයෙන් ද්‍රවයෙන් ඇති කරන උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපිත ජලයේ බරට සමාන වෙනවා. ජලයේ බරට සමාන වෙනවා. එහෙම නැත්නම් උඩුකුරු තෙරපුම සමාන වෙනවලු ජලයේ බරට. ජලයේ බරට සමාන වෙනවා. ඒ කියන්නේ වස්තුවේ බරට සමාන වෙනවා කියන එක. හරි වෙන විදිහකට කියනවනම්. හරි මේ බලන්න C ප්‍රකාශය විස්ථාපිත ජලයේ බර වස්තුව කෙරෙහි ඇති කරන උඩුකුරු තෙරපුමට සමාන වේ. හරි ඒකත් හරි. ඒ කියන්නේ විස්ථාපිත ජලයේ බර සමානයි උඩුකුරු තෙරපුම. හරි. ඒක සමානයි වස්තුවේ බරට. එහෙනම් B හා C කියන ප්‍රකාශ අපි ගමු. B හා C කියන ප්‍රකාශ ගමු. හරි. හොඳයි. ඊළඟ මෙන්න පේපර් එකේ තවත් තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක කොහොම අහයිද දන්නේ. හැබැයි කොහොම ඇහුවත් මේක පේපර් එකේ තියෙන. මොකද්ද පුතේ? සක්‍රියතා ශ්‍රේණිය. හරි. අපි මේ ලෝහ ටිකට එන්න කියලා ඒගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වයේ වැඩි එකේ ඉඳලා අඩු එකට පෙළ ගස්සනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට බෝඩ් එකක් දෙනවා එල්ල ගන්න අපි සක්‍රියතා ශ්‍රේණිය කියලා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වයේ වැඩි එකේ ඉඳලා අඩු එකට ලෝහ ටික පෙළ ගස්සනවා. මේ තියෙන සක්‍රියතා ශ්‍රේණිය. මේක කටපාඩම් කරගෙන මේක දන්නේ නැතුව විභාගයට ගියොත් ලකුණු 10ක් විතර ඔයාලට නැති වෙනවා. හරි. ඒ කනගාටුවෙන් උනක් කියන්න සිද්ධ වෙනවා. හරි. එහෙනම් මෙන්න පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ කට්ටිය උඩින් ඉන්නකොට ඇලුමිනියම්, සින්ක් යකඩ වගේ කට්ටිය මැද ඉන්නවා. සක්‍රියතා ශ්‍රේණියේ පහළම ඉන්නවා පුතේ. කවුද අපේ සිල්වර්, ප්ලැටිනම්, රත්රන් වගේ කට්ටිය ඉන්නවා. හරි. එතකොට සක්‍රියතා ශ්‍රේණියේ විවිධ ප්‍රයෝජන තියෙනවා. මේ සක්‍රියතා ශ්‍රේණියේ එක ප්‍රයෝජනයක් තමයි පුතේ මේ ලෝහ නිස්සාරණය කරන්න සුදුසු ක්‍රමය තෝරගන්න එක. හරි. මේ පරිසරයේ තියෙන මේ පස්වල තියෙන ලෝහ පස් වලින් අදාළ ලෝහය වෙන් කරගන්න සුදුසු ක්‍රමය තීරණය කරන්නේ එයා සක්‍රියතා ශ්‍රේණියේ ඉන්න තැන අනුව. මේක හොඳට මතක තියාගන්න. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළ ඉන්න ලෝහ පොටෑසියම්ලා, සෝඩියම්ලා වගේ ලෝහ වෙන් කර ගැනීම සඳහා අපි පාවිච්චි කරන ක්‍රමය විද්‍යුත් විච්ඡේදනය. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළ ඉන්න කට්ටිය වෙන් කරගන්න විද්‍යුත් විච්ඡේදනය පාවිච්චි කරනවා. සක්‍රියතා ශ්‍රේණියේ මැද ඉන්න මේ යකඩ, ටින්, සින්ක් වගේ ලෝහ වෙන් කර ගැනීම සඳහා පුතේ අපි පාවිච්චි කරන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියා. ඔක්සිහරණය පාවිච්චි කරන්නේ. ඔක්සිහරණය තමයි පාවිච්චි කරන්නේ. සක්‍රියතා ශ්‍රේණියේ පහළ ඉන්න රත්රන්, එහෙම නැත්නම් ප්ලැටිනම්, රිදී වගේ ලෝහ වෙන් කර ගැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ පුතේ භෞතික ක්‍රම. ගරලා, එහෙම නැත්නම් අතින් අයින් කරලා, ඒ වගේ භෞතික ක්‍රම තමයි පාවිච්චි කරන්නේ. ඝනත්වයේ සැලකිල්ලට අරගෙන ඒ වගේ ක්‍රම. හරිනේ. හරි. මෙන්න මේක මතක තියාගන්න. ඉහළින් ඉන්න කට්ටිය විද්‍යුත් විච්ඡේදනය, මැදින් ඉන්න කට්ටිය ඔක්සිහරණය, පහළින් ඉන්න කට්ටිය භෞතික ක්‍රම.
හරි යන් අපි ප්‍රශ්නයට. සක්‍රියතා ශ්‍රේණිය සම්බන්ධ සිසුන් ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ මේවායින් සත්‍ය වන්නේ අහන්නේ. රයිට් අපි යන් එහෙනම් බලමු. රන් ලෝහය සක්‍රියතා ශ්‍රේණියෙන් පහළින් පිහිටා ඇති අතර නිස්සාරණයට සරල භෞතික ක්‍රම යොදා ගන්න. හරිනේ. රන් ලෝහය සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඉන්න භෞතික ක්‍රම වල යොදා ගන්න. හරියට හරි. හරි. එතකොට ඊළඟ එකට යන්න. ලෝපස් වලින් යකඩ නිස්සාරණය කිරීම සඳහා විලීන ලෝපස් විද්‍යුත් විච්ඡේදනය කරනු ලැබේ. යකඩ ඉන්න සක්‍රියතා ශ්‍රේණියේ මැද ඉන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියා වලින් එළියට ගන්නේ. විද්‍යුත් විච්ඡේදනය කරන්නේ ඉහළ ඉන්න පොටෑසියම්ලා සෝඩියම්ලා වගේ එළියට ගන්නකොට. එහෙනම් විද්‍යුත් විච්ඡේදනයකට හරියන්නේ නැහැ. B ප්‍රකාශයේ වැරදි. B ප්‍රකාශයේ වැරදි. හරි. එතකොටම උත්තරේ ඇවිල්ලා ඉවරයි. හරි. ලස්සනයි පුතේ මේ බලන්නකෝ. B තියෙනවා මේක හරියන්නේ නැහැ. පළවෙනි එක හරියන්නේ නැහැ. දෙවෙනි එකේ B තියෙනවා හරියන්නේ නැහැ. හතරවෙනි එකේ B තියෙනවා හරියන්නේ නැහැ. හරි. එහෙම ගන්නත් පුළුවන්. හරි. C එක බලමු. C එක හරිනේ C එක නෑ කිව්වේ නෑනේ. හරි. සින්ක් වලට කොපර් සල්ෆේට් වලින් කොපර් විස්ථාපනය කළ හැකි අතර මැග්නීසියම් සල්ෆේට් වලින් මැග්නීසියම් විස්ථාපනය කළ නොහැක. මේ හරි විෂය මාර වැදගත් විෂය කරුණක් පුතේ මේක. මේ බලන්න මොකද්ද මේ කියන්නේ? මෙන්න මේක තේරුම් ගන්න. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න ලෝහයක් සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. උදාහරණයක් අරගෙන කියලා දෙන්නකෝ. ඒක ලේසි වැඩි. හරි. මෙන්න කොපර් සල්ෆේට් තියෙනවා. හරි. කොපර් සල්ෆේට් තියෙනවා. දැන් කොපර් එක්ක සින්ක් ප්‍රතික්‍රියා කරලා කොපර්ව විස්ථාපනය කරනවා. දැන් මේ කොපර්ව සින්ක්ට අයින් කරන්න පුළුවන් වෙන්නේ පුතේ සක්‍රියතා ශ්‍රේණියේ කොපර්ට වැඩිය සින්ක් උඩින් ඉන්න නිසා. මේ බලන්නකෝ මේ කොපර් මෙන්න කොපර් කො සින්ක් මෙන්න සින්ක්. හරි. දැන් කොපර්ට වැඩිය උඩින්නේ පුතේ සින්ක් ඉන්නේ. මේ සින්ක් ඉන්නේ කොපර්ට වැඩිය උඩින්. එහෙනම් අන්න සින්ක්ට පුළුවන් කොපර් විස්ථාපනය කරන්න. දැන් බලන්නකෝ මුන් දෙන්න මැග්නීසියම් සල්ෆේට් සහ සින්ක්. මැග්නීසියම් සල්ෆේට් මෙන්න මැග්නීසියම් ඉන්නවා උඩ ලෝහය. සින්ක් ඉන්නේ කොහෙද? එයාට පහළින්. මෙයාට පහළින් සින්ක් ඉන්නේ. එහෙනම් පහළ ඉන්න සින්ක්ට බෑ මැග්නීසියම් සල්ෆේට් වලින් මැග්නීසියම්ම විස්ථාපනය කරන්න. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩු එකෙක්ට බෑ වැඩි එකෙක් වයින් කරන්න. ඌ වැඩි නම් තමයි අරු වයින් කරන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන තියරි පාර්ට් එක තේරුම් ගන්න මෙහෙම. දැන් මේ වගේ අවස්ථාවක බලන්න ලෝහ දෙක දිහා. දැන් බලනවා කොපර් සල්ෆේට් සහ සින්ක් කිව්ව ගම බලනවා මේකේ තියෙන ලෝහ දෙක. කොපර් සහ සින්ක්. බලන්න කවුද උඩින් ඉන්නේ කියලා. උඩින් ඉන්නවා නම් මේ ලවණයේ ලෝහය. ලවණයේ ලෝහයද උඩින් ඉන්නේ නැත්නම් අනිත් එකතු කරන ලෝහයද කියලා බලන්න. එතකොට පුතේ දැන් ලවණයේ ලෝහය දැන් කොපර් සල්ෆේට් කියන ලවණයක් නේ. ලවණයේ ලෝහය උඩින් ඉන්නවා නම් අරයට වැඩිය එයාව අයින් කරන්න බෑ. එයාව අයින් කරන්න බෑ. හරි. දැන් මෙතනදී අයින් කරන්න පුළුවන්. ඇයි? කොපර්ට වැඩිය උඩින් සින්ක් ඉන්නේ. ඒ නිසා කොපර් විස්ථාපනය කරන්න පුළුවන්. හැබැයි මේ විදිහට මැග්නීසියම් සල්ෆේට් එක සින්ක් එකතු වුණොත් මැග්නීසියම් අයින් කරන්න බෑ. අයින් කරන්න බෑ. ඇයි අයින් කරන්න බැරි? මොකද මැග්නීසියම් ඉන්නේ උඩින්. සින්ක් ඉන්නේ පහළින්. හරි. මෙන්න මේ විශේෂ කාරණා හරියට තේරුම් අරගෙන යන්න. හරි. එන ඒ ප්‍රකාශය හරි. ඒ ප්‍රකාශය හරි. ඊළඟට මැග්නීසියම් සින්ක් වැනි ලෝහ යකඩ හා ස්පර්ශව තැබීමෙන් යකඩ මල බැඳීම වළක්වා ගත හැකිය. හරි. දැන් මේ යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කරගන්න කැපවන ලෝහයක් අපිට යකඩත් එක්ක ස්පර්ශ කරලා තියන්න පුළුවන්. කැපවන ලෝහයක් විදිහට ගන්නව නම් පුතේ සක්‍රියතා ශ්‍රේණියේ යකඩ වලට වඩා ඉහළින් තියෙන ලෝහයක් සෙට් කරන්න ඕන යකඩත් එක්ක. දැන් මෙන්න යකඩ ඉන්නවා පුතේ සක්‍රියතා ශ්‍රේණියේ යකඩ වලට වඩා ඉහළින් ඉන්නවා මැග්නීසියම්ලා ඇල්මිනියම්ලා සින්ක්ලා වගේ කට්ටිය. ඒතර අන්න ඒ වගේ කෙනෙක් යකඩත් එක්ක සෙට් කරලා තිබ්බොත් යකඩ වෙනුවෙන් අරයා කැප වෙනවා. එයා විකාදනය වෙනවා. ඒ කියන්නේ සින්ක් යකඩත් එක්ක සෙට් කරලා තිබ්බොත් සින්ක් විකාදනය වෙනවා. මැග්නීසියම් යකඩත් එක්ක සෙට් කරලා තිබ්බොත් මැග්නීසියම් විකාදනය වෙනවා. දැන් මේකේ අනිත් පැත්තත් ඕනනම් කියන්නකෝ. යකඩත් එක්ක යකඩ වලට පහළ ඉන්න කෙනෙක් සෙට් කරලා තියෙනවා. ටින් වගේ කෙනෙක් සෙට් කරලා තියෙනවා. එතකොට යකඩ ටින් වෙනුවෙන් විකාදනය වෙනවා. යකඩ ශීඝ්‍රයෙන් විකාදනය වෙනවා. මොකද යකඩ වල සක්‍රියතාවය ටින් වල සක්‍රියතාවයට වඩා වැඩි නිසා. එහෙනම් ඒ ප්‍රකාශයත් හරි පුතේ. එහෙනම් ACD කියන පිළිතුර එහෙම නැත්නම් තුන්වෙනි පිළිතුර අපි බාරගමු. ආම්ලීකృత පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය සහිත කැකෑරුම් නල දෙකක් ගෙන. හොඳයි. පොටෑසියම් පර්මැංගනේට් දම් පාටයි පුතේ. දම් පාට කුඩු විශේෂයක්.
ආම්ලීකෘතයි කියලා කියන්නේ වතුර ගොඩක් තියෙන අම්ල චුට්ටක් තියෙන ද්‍රාවණයක්. හරි? ඒ කියන්නේ වතුර ගොඩක් අරගෙන ඕකට අම්ල බිඳු කීපයක් දාන්න. සල්ෆියුරික් අම්ලය හරි මොනවා හරි අම්ල බිඳු කීපයක් දාන්න. එතකොට මේ ජලයට අපි කියනවා ආම්ලීකෘතයි කියලා. ඒතර ආම්ලීකෘත පොටෑසියම් පර්මැන්ගනේට්. ඒකට පොටෑසියම් පර්මැන්ගනේට් ටිකකුත් දානවා. KMnO4 නේ දම් පාට කුඩු විශේෂය දානවා. ඒතර දම් පාට ද්‍රාවණයක් එනවා. දම් පාට හුරු ද්‍රාවණයක් එනවා. හරි. ඔකට ඒ වගේ නල දෙකක් හදාගන්න. කැකෑරුම් නල දෙකක් හදාගන්න. රයිට්. ඒ වාට සමාන පිරිසුදු යකඩ ඇණේ වගින් දානවා. පිරිසුදු යකඩ ඇණ එක ගානේ මේ දෙකට දාන්න. පිරිසුදු යකඩ ඇණ එක ගානේ දාන්න. හරි. එතකොට දැන් මෙතන රසායන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට ඒ කියන්නේ පොටෑසියම් පර්මැංගනේට් යකඩ ඇණයයි ප්‍රතික්‍රියා කරනවා. වෙන වැඩේ තමයි පුතේ පොටෑසියම් පර්මැංගනේට් වල දම් පාට අඩු වෙලා යනවා. පාට අඩු වෙලා යනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා තිබ්බ දම් පාට දැන් අඩු වෙලා යනවා. අඩු වෙලා යනවා. හරි? හරි. එහෙනම් දැන් මේ පරීක්ෂණ වල දෙකේම අපිට පේන නිරීක්ෂණය තමයි දම් පාට අඩු වෙලා යනවා. එහෙම නැත්නම් අපි කියනවා විවර්ණ වෙනවා. වර්ණයක් නැති වෙනවා. තමයි විවර්ණ වෙනවා. දම් පාට අඩු වෙගෙන ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. හරි. අපිට කියනවා A නලයට වඩා B නලයේ පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයේ වර්ණ විවර්ණ වීමට B නලයේ කළ යුතු වෙනස්කම. ඉක්මනට මේ වර්ණය නැති කරලා දාන්න B නලයට මොකද්ද කරන්න පුළුවන්? මේ දම් පාට නැති කරලා දාන්න ඒට වඩා ඉක්මනින් B නලයට මොකද්ද කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් පුතේ. ඔයා දැනගන්න ඕනේ මේක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක සෙට් එකක් තියෙනවා. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් ඉක්මනට සිද්ධ වෙනවද හිමින් සිද්ධ වෙනවද කියන එකේ කෙරෙහි බලපාන සාධක සෙට් එකක් තියෙනවා. මේ තියෙන්නේ ගැටන පුෂ්ඨයේ වර්ගඵලය බලපාන. ඊළඟට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන උෂ්ණත්වය බලපාන. ඊළඟට ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට ගන්න ද්‍රව්‍යවල කොච්චරක් තියෙනවද? ඒකේ සාන්ද්‍රණය. ඊළඟ වායුමය ප්‍රතික්‍රියක එකතු වෙනවා නම් වායු අණු එකතු වෙලා යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා නම් එහිදී පීඩනය කියන සාධකය බලපානවා. ඊළඟ තව සාධකයක් තමයි උත්ප්‍රේරක. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කරන්න පුළුවන් උත්ප්‍රේරකවලට. ඊළඟ එක ආලෝකයක් සමහර රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය කෙරෙහි බලපානවා. හරි. මෙන්න මේ හයෙන් මෙතන B ගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්න අපිට කරන්න පුළුවන් දේ තමයි පුතේ B කියන මේ ජොලන මේ කැකෑරුම් නලය රත් කරන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි කරාම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි? එහෙනම් නලය උණු ජලය සහිත බඳුනක තැබීමෙන් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න. පැහැදිලි දරුවන්. හරි. ඊළඟ 28 වෙනි ප්‍රශ්නේ කරන්න එපා. ඒක දීලා තියෙන දත්තයක් අඩුයි. 28 වෙනි ප්‍රශ්නේ කරන්න එපා. ඒකේ දත්තයක් අඩුයි. ඒක අයින් කළා දාන්න. හරි. හරි. 29 වෙනි ප්‍රශ්නයට යන්නම්. ස්නායු සෛලයක ව්‍යුහය සම්බන්ධ සිසුන් තිදෙනෙකු සිදු කළ ප්‍රකාශ පහත දැක්වේ. ස්නායු සෛලයක් කියලා කියන්නේ මොකක්ද පුතේ? මේ ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය නේ. ව්‍යුහමය ඒකකය. ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය තමයි පුතේ මොකක්ද? ස්නායු සෛලය. කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපය. එකත් මතක තියාගන්න. ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය තමයි ස්නායු සෛලය හෙවත් නියුරෝනේ. කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපය. මතක තියාගන්න. හරි. දැන් අපිට මොකද්ද කියන්නේ? ස්නායු සෛලයක ව්‍යුහය සම්බන්ධව සිසුන් තිදෙනෙකු කළ ප්‍රකාශ පහත දැක්වේ. හරි. මේ වයින් නිවැරදි ඒවා තමයි අහන්නේ. මෙන්න තියෙනවා ස්නායු සෛලයක්. හරි? ස්නායු සෛලයක්. ඒතර ස්නායු සෛලයක් පුතේ ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ තමයි සෛල දේහය සහ ප්‍රසර. සෛල දේහය කියලා කොටසක් තියෙනවා. ප්‍රසර මේ තියෙන්නේ අතු වෙන්නේ ප්‍රසර. හරි? එහෙනම් සෛල දේහයක් තියෙනවා ප්‍රසර තියෙනවා. මේකෙන් එක ප්‍රසරයක් දිගයි. එයාට කියනවා අක්ෂණය කියලා. මේ තියෙන්නේ අක්ෂණය. හරි. ඊට පස්සේ මේ කෙටි ප්‍රසර ඒවට කියනවා අනුශාකිකා කියලා කියනවා. එතකොට මේ සෛල දේහයේ මැද න්‍යෂ්ටිය තියෙනවා සාමාන්‍ය සත්තු සෛලයක තියෙන විදිහට. ඊළඟ අක්ෂණයේ කෙලවර අක්ෂණයේ ශාඛා තියෙනවා. ඒකත් අතු බෙදලා තියෙනවා අක්ෂණයේ ශාඛා. ක්ෂීරපායි සතුන්ගේ මේ ආවේග ගමන් කිරීමේ පණිවිඩ ගමන් කිරීමේ වේගය වැඩි කිරීම සඳහා මයලීන් කොපු තියෙනවා සොසේජස් වගේ. මේ තියෙන්නේ මයලීන් කොපු. හරි.
ඔය මයිලින් කොපු දෙකක් අතර හිඩසට කියනවා රැන්වියර් ගැටයක් කියලා. ඒකත් මතක තියාගන්න. මෙන්න මේ තැනට කියනවා රැන්වියර් ගැට කියලා. රැන්වියර් ගැට කියලා කියනවා. හරි. එහෙනම් ඕක තමයි සාමාන්‍යයෙන් දර්ශීය නියුරෝනයක ස්නායු සෛලයක ව්‍යුහය වෙන්නේ. ඕක තමයි ස්නායු සෛලයක ව්‍යුහය වෙන්නේ. හරි. ඉතින් පණිවිඩය යන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අනුශාකිකා වලින් පණිවිඩය අරගෙන සෛල දේහය හරහා අක්ෂණයේ ඔස්සේ අක්ෂණයේ කෙළවර තියෙන ශාකාවල කෙළවර තියෙන උපාගම කුඩුම්බි වලින් තමයි ඊළඟ අපේ නියුරෝනයට පණිවිඩය බාර දෙන්නේ. උපාගම කුඩුම්බි කියන පුතේ මෙන්න මේ අයිඩ කෙළවරේ තියෙනවා නිකන් රවුමක් වගේ එකක්. ඒ වගේ තමයි ඊළඟ එකට ප්ලග් කරන්නේ. එහෙම නැත්නම් ඊළඟ එකට පණිවිඩය දෙන්නේ. හරි. ඉතින් ඕක තමයි නියුරෝන වල සැකැස්ම සහ ක්‍රියාව වෙන්නේ. හරි. එහෙනම් අපි මොකක්ද අහන්නේ? අපි අහනවා සත්‍ය නිවැරදිව තමයි අහන්නේ. සෛල දේහය හා ප්‍රසර ලෙස ස්නායු සෛල කොටස් දෙකකින් යුක්තයි. ඔව් ඒක හරි. සෛල දේහෙන් විහිදෙන දිගු ප්‍රසර අක්ෂණ ලෙස හඳුන්වයි. එතන බලන්න දිගු ප්‍රසර නෑ දිගු ප්‍රසරය වෙන්න ඕනේ. ප්‍රසර අක්ෂණ විදිහට හඳුන්වන්නේ නෑනේ. හරි. ඊළඟට මොකද්ද කියන්නේ? ඒක වැරදි. අක්ෂණය මගින් සෛල දේහෙන් ඉවතට ආවේග ගෙනයයි. ඔව් අක්ෂණය මගින් සෛල දේහෙන් ඉවතට තමයි ආවේග ගෙනියන්නේ. පණිවිඩය ගෙනියන්නේ. අනුශාකිකා මගින් සෛල දේහේ වෙතට ආවේග රැගෙනේ. ඔව් අනුශාකිකා වලින් තමයි ආවේගය ගන්නෙ, පණිවිඩය ගන්නෙ නියුරෝනයට. එහෙම නැත්නම් මේ ස්නායු සෛලයට. එනම් පුතේ ACD කියන පිළිතුර බාරගමු. පිළිතුරු අංක 3. ජලීය ද්‍රාවණය ඝන සෙන්ටිමීටර 100ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 4ක් අඩංගු වේ. මෙම ද්‍රාවණයේ සාන්ද්‍රණය කොපමණද? පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක්. හරි. සාන්ද්‍රණය හොයන්න දෙන්න. හරි. සාන්ද්‍රණය කියලා කියන්නේ මොකක්ද? සාන්ද්‍රණය කියලා කියන්නේ ඝන ඩෙසිමීටර් එකක දිය වෙලා තියෙන මවුල ප්‍රමාණය. ඝන ඩෙසිමීටර් අවුල් වගේ නම් මිලිලීටර් 1000ක දිය වෙලා තියෙන මවුල ගාන. හරි. ඝන ඩෙසිමීටර් එක දිය වෙලා තියෙන මවුල ගාන තමයි සාන්ද්‍රණය කියලා කියන්නේ. සාන්ද්‍රණය හොයන්න පුළුවන් පුතේ අපිට මෙන්න මෙහෙම. කොහොමද හොයන්න පුළුවන් වෙන්නේ? මෙන්න මෙහෙම. අපිට පුළුවන් සාන්ද්‍රණය හොයන්න මෙන්න මේ වගේ සම්බන්ධතාවයකින්. C සමානයි n බෙදීම v. C සමානයි n බෙදීම v. හරි? හරි. C සමානයි n බෙදීම v. sorry. දැන් මොකද්ද C කියලා කියන්නේ? C කියන්නේ සාන්ද්‍රණය. n කියන්නේ මවුල ගාන. v කියන්නේ පරිමාව. එහෙනම් මවුල ගාන පරිමාවෙන් බෙදුවම සාන්ද්‍රණය නේද? නෑ ඉන්නේ. 1000න් වැඩි කරන්නත් ඕනේ. මොකද ඝන ඩෙසිමීටර එක මිලිලීටර 1000ක තියෙන මවුල ගාන අහන්නේ. 1000න් වැඩි කරන්න ඕනේ. හරි. එහෙනම් මුලින්ම අපි මවුල ගාන හොයාගන්න ඕනේ. අපිට දීලා තියෙන සංයෝගයේ මවුල ගාන හොයාගන්න. හරි. අපිට කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ග්‍රෑම් 4ක් තියෙනවා. එතන මවුල කීයක් තියෙනවද කියලා හොයාගන්න ඕනේ. හරි. එහෙනම් මවුල ගණන් හා සම්බන්ධ ගණන් හදනකොට මුලින්ම මේ සංයෝගයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරගන්න. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරගන්න ඕන පුතේ. හරි. සෝඩියම් වල 23යි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඔක්සිජන් වල 16යි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හයිඩ්‍රජන් වල 1යි. එහෙනම් සෝඩියම් පරමාණු 1යි, ඔක්සිජන් පරමාණු 1යි, හයිඩ්‍රජන් පරමාණු 1යි. ඔක්කොම එකතු කරාම 40යි. 40යි කියලා මොකද්ද මේ ඉන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නෙවෙයි සාපේක්ෂ අණුක ස්කන්ධය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණුවේ ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය 40යි. 40යි. ඊළඟ මේ වාක්‍ය ඔළුවේ තියාගන්න හැම වෙලාවෙම. සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තම එතන මවුල එකක් තියෙනවා. දැන් අපි හරියටම කිරලා ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40ක්. 40ක් කිරලා ගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40ක් කිරලා ගන්න. එතන මවුල කීයක් තියෙනවද? එකක් තියෙනවා. ඇයි එතන මවුල එකක් තියෙන්නේ? සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තම එතන මවුල එකයි. එහෙනම් ග්‍රෑම් 40ක මවුල කීයක් තියෙනවද? එකක් තියෙනවා. ග්‍රෑම් 40ක මවුල එකක් තියෙනවා. එහෙනම් පුතේ ග්‍රෑම් 40ක මවුල එකක් තියෙනවා. හැබැයි අපිට දීලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් කීයද? 4යි.
එහෙනම් 40ක එකක් තියෙනවා නම් 4ක කොච්චරක් තියෙනවද කියලා හොයා ගන්න ඕන. 4ක කොච්චරක් තියෙනවද? හරි. එහෙනම් පුතේ 40ට 1යි නෙමෙයි sorry 10යි 4ට 1යි 4ට 1යි 10න් 1යි 10න් 1යි 10න් එකක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න දැන් මවුල ගාන හොයාගත්තානේ අපි. කීයද මවුල ගාන? 10න් 1යි කියලා කියන්නේ 0.1යි. 0.1යිනේ 10න් එකක් කියලා කියන්නේ. හරි. දැන් අපේ පරිමාව v කියන්නේ පරිමාවනේ. v කියන්නේ පරිමාව. පරිමාව කීයද? අපිට දීලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 100ක. ඝන සෙන්ටිමීටර් 100ක් කියන්නේ මිලිලීටර් 100යි. මිලිලීටර් 100යි. හරි? මිලිලීටර් 100යි. එහෙනම් ඉතින් මෙතනට අපි 100 ඔය විදිහට දාමු. හරි. 0.100න් බෙදලා එන උත්තරේ අරගෙන හරියන්නේ නැහැ. ඇයි? සාන්ද්‍රණය හොයන්න කියන්නේ සාන්ද්‍රණය කියන්නේ 1000ක තියෙන ප්‍රමාණය. 1000ක තියෙන මවුල ගාන. එහෙනම් පුතේ මේක අපි 1000න් වැඩි කරමු. 1000න් වැඩි කරමු. හොඳයි. එහෙනම් 100ට 1යි 1000ට 10යි. එහෙනම් 10.1කින් වැඩි කරාම උත්තරේ එනවා එකක්. එකක් එනවා උත්තරේ. එකයි කියන්නේ පුතේ ඝන ඩෙසිමීටරයට මවුල එකයි. ඇයි සර් එහෙම කියන්නේ? එහෙම කියන්නේ සාන්ද්‍රණයේ ඒකකය තමයි ඝන ඩෙසිමීටරයට මවුල. ඝන ඩෙසිමීටරයට මවුල. හරි. එහෙනම් මේ ගානක් පේපර් එකේ තියෙන අනිවාර්යෙන් තියෙනවා. හරි. එහෙනම් C = n බෙදීම v මවුල ගාන හොයාගන්න, සාපේක්ෂ අණුක ස්කන්ධය ආධාරයෙන් මවුල ගාන හොයාගන්න, ඊට පස්සේ දීලා තියෙන පරිමාව ගන්න, ඊට පස්සේ මවුල ගාන මේ පරිමාවෙන් බෙදන්න, වැඩි කරන්න 10න්. අමතක කරන්න එපා වැඩි කරන්න 10න්. 10න් වැඩි කරලා උත්තරේ ගන්න. උත්තරේ ගන්න. හරි? හරි. 31 වෙනි ප්‍රශ්නය. ඉතාමත් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක් සමග ඉතා තනුක HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක් මිශ්‍ර කළ විට මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 සිට සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගියේය. සිදු තාප විපර්යාසයේ කොපමණද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. පුතේ තාප විපර්යාසය කියලා කියපු ගමම්ම මතක් වෙන්න ඕන සූත්‍රයක් තියෙනවා. හරි? මේ සූත්‍රයේ පේපර් එකේ තියෙනවා. Q = mc θ. හරි? අමතක කරන්න එපා. අමතකයි නම් දැන් මතක තියාගන්න. Q = mc θ. හරි? θ කැතයිද ලිව්වා? හරි? right. right. θ. හරි. Q = mc θ. තාප ප්‍රමාණය ආශ්‍රිත ගණනය කිරීම වලට අවශ්‍ය වෙනවා. තාප ප්‍රමාණය හොයන්න අවශ්‍ය වෙනවා. මෙහිදී අකුරු ටික ගැන කියන්නම්. Q කියන්නේ පුතේ තාප ප්‍රමාණය. ලබාගත් හෝ පිට කරපු තාප ප්‍රමාණය. M කියන්නේ ස්කන්ධය. M කියන්නේ ස්කන්ධය. C කියන්නේ පුතේ විශිෂ්ට තාපධාරිතාවය ද්‍රාවණයේ. විශිෂ්ට තාපධාරිතාවය ද්‍රාවණයේ. හරි. θ කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස. ආයෙත් කියන්නම්. Q කියන්නේ තාප ප්‍රමාණය. M කියන්නේ ස්කන්ධය. C කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. θ කියන්නේ උෂ්ණත්ව වෙනස. හරි. දැන් ගානට යම්. මේවා ආදේශ කරමු. මොකද්ද හොයන්න තියෙන්නේ? හොයන්න තියෙන්නේ තාප විපර්යාසය. ඒ කියන්නේ Q තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් ස්කන්ධයකෝ බලන්න. ස්කන්ධයකෝ මේ කියන්නේ ඉතාමත් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක් සමග ඉතා තනුක HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක් මිශ්‍ර කළ විට. හරි. එහෙනම් පුතේ CI මිශ්‍රණයේ ස්කන්ධය ගන්න වෙන්නේ එහෙමනේ. CI 200යි. ඝන සෙන්ටිමීටර් එකක් සමානයි ග්‍රෑම් නම් 1යි. එහෙනම් ඝන සෙන්ටිමීටර් 200ක් කියලා කියන්නේ ග්‍රෑම් 200ක්. ග්‍රෑම් 200ක්. එහෙනම් මෙතනට 200 දැම්මම හරිද? වැරදි සර්. ඇයි වරදින්නේ? මේක අන්තර්ජාතික ඒකකේ නෙවෙයිනේ ස්කන්ධය මැනීමේ ග්‍රෑම් කියන්නේ. අන්තර්ජාතික ඒකකේ මොකද්ද පුතේ? කිලෝග්‍රෑම්. එහෙනම් 1000 බෙදීම 200 දාගන්න. හරි? 1000න් 200ක් තියෙනවා. එතකොට තමයි අන්තර්ජාතික ඒකකේ ඉන්නේ ස්කන්ධය. හරි. වැඩි කිරීම. ඊළඟ පුතේ C කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. අපිට දීලා තියෙනවා සාමාන්‍යයෙන් විශිෂ්ට තාපධාරිතාවය ගන්නේ ජලයේ විශිෂ්ට තාපධාරිතාවය. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය තමයි ගන්නෙ අපි. එහෙනම් මෙතන ජලයේ විශිෂ්ට තාපධාරිතාවය අපිට දීලා තියෙනවා 4200යි
කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල්. ඒ තමයි විශිෂ්ටතා පදාර්ථාවේ ඒකකය. එහෙනම් 4200 මෙතනට ගන්න. 4200. ඊළඟට උෂ්ණත්ව වෙනස තීටා. උෂ්ණත්ව වෙනස අපිට තිබ්බලු 30 තිබ්බ එක 40 වුණාද? ඉහළ ගියාලු. 30 තිබ්බ එක 40 වුණාද? එහෙනම් ඔය අතර වෙනස 10යි. ඔය අතර වෙනස 10යි. හරි. ඔය අතර වෙනස වෙන්නේ 10යි. හරි. හරි. එහෙනම් පුතේ මේක වැඩි කරලා කපලා කොටලා උත්තරේ ගත්තම අපිට එනවා උත්තරේ 84000ක්. 84000 මොනවාද? ජූල්. ඇයි ජූල් වලින් එන්නේ? තාපය කියන්නේ ශක්තියක්. ශක්තිය මනින ඒකකය ජූල්. 84000ක් එනවා. 84000ක්. හරි. හරි. එහෙනම් මේක පේපර් එකේ තියෙනවා. පේපර් එකේ තියෙනවා. හරි. Q සමාන mc θ. Q සමාන mc θ. පේපර් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. මෝටර් රථයක ඉදිරිපස ඇති ප්‍රධාන පහන් දෙක ශ්‍රමතාවයේ වොට් 60 බැගින් වූ පහන් දෙකකි. කාර් එක ඉස්සරහා ලයිට් දෙකක් තියෙනවලු. ඔය බල්බ් දෙකේ ශ්‍රමතාවය වොට් 60 බැගින් දෙකක්ලු තියෙනවා. 60 ඒවා දෙකක්. හරි. මෝටර් රථයේ පැය දෙක කාලයක් එම පහන් දල්වා ගමන් කළ විට වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. ඒ බල්බ් දෙක පත්තු කරලා පැය දෙකක් වාහනේ ගියාලු. එතකොට අපෙන් අහනවා වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. පුතේ විද්‍යුත් උපකරණයකදී වැය වෙන මුළු ශක්ති ප්‍රමාණය අපිට ගණනය කරන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධයෙන්. E සමානයි PT. E කියලා කියන්නේ විද්‍යුත් ශක්ති ප්‍රමාණය. P කියලා කියන්නේ ශ්‍රමතාවය. එහෙම නැත්නම් ජවය. එහෙම නැත්නම් පවර් එක. ශ්‍රමතාවය. ශ්‍රමතාවය. T කියලා කියන්නේ කාලය. T කියලා කියන්නේ කාලය. හරි. එහෙනම් දැන් අපි ආදේශ කරගමු. එහෙනම් අපිට ශ්‍රමතාවය දීලා තියෙනවානේ. කීයද ශ්‍රමතාවය? 60යි. 60 ඒවා දෙකක් දීලා තියෙන නිසා 120යි. 120යි. 120 වැඩි කරන්න ඕන අපි කීයෙන්ද පුතේ? T කියන්නේ කාලය. කාලය පැය දෙකක කාලයක්. කාලය පැය දෙකයි. එහෙනම් දෙකෙන් වැඩි කරාම හරිද සර්? නෑ වැරදිනේ. කාලයේ අන්තර්ජාතික ඒකකය ඕන. අන්තර්ජාතික ඒකකය තප්පර. එහෙනම් තප්පර 60ක් විනාඩියයි විනාඩි 60ක් පැයයි. එහෙනම් 60 වැඩි කිරීම 60. 60 වැඩි කිරීම 60න් ඉන්නේ පැයයිනේ සර්. එහෙනම් තව පැය දෙකක් කරන්න දෙකෙන් වැඩි කරන්න. right. 120 වැඩි කිරීම 60 වැඩි කිරීම 60 වැඩි කිරීම 2 පිළිතුර එනවා අපිට. මොකද්ද පිළිතුර? 8,64,000ක් එනවා. හරි. එහෙම නැත්නම් මේ හතරවෙනි උත්තරේ. මේ ජූල් නේ ජූල් වලින් එන්නේ ඒකකය. මොකද ශක්තිය නේ ජූල් වලින් තමයි අපි මනින්නේ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි පුතේ මේකට අපි පිළිතුර හොයාගන්නේ. ඊළඟට 33 වෙනි ප්‍රශ්නේ. ප්‍රත්‍යාවර්තක ධාරාවක් ඩයෝඩ 4ක් යොදා ගනිමින් පූර්ණ තරංග ඍජුකරණයට පත් කිරීමෙන් පසු සුමට්නය කිරීම සඳහා ධාරිත්‍රකයේ නිවැරදිව සම්බන්ධ කර ඇති පරිපථය කුමක්ද? හරි. වචන ගොඩයි වැඩ ගොඩයි. බලමු. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා කියන්නේ කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් කරන ධාරාවක්. ඔය ප්‍රත්‍යාවර්ත ධාරාවක් අපිට සරල ධාරාවක් බවට පත් කරන්න පුළුවන් ඩයෝඩ යොදාගෙන. ඩයෝඩේ කියන ඉලෙක්ට්‍රොනික උපාංග යොදාගෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කාලයත් එක්ක ධාරාවේ දිශාව වෙනස් වෙන්නේ නැති ධාරාවක් හදන්න පුළුවන් ඩයෝඩ යොදාගෙන. ඩයෝඩ යොදාගෙන. හරි. හරි. අපි එක ඩයෝඩයක් යොදාගෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පරිවර්තනය කරනවට කියන්නේ අර්ධ තරංග ඍජුකරණය කියලා. ඒතර වචනයක් එනවා ඍජුකරණය කියන්නේ. ඍජුකරණය කියලා කියන්නේ පුතේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරනවා කියන එක. ඒක එක ඩයෝඩයක් යොදාගෙන කරන්නත් පුළුවන්, ඩයෝඩ 4ක් යොදාගෙන කරන්නත් පුළුවන්. එක ඩයෝඩයක් යොදාගෙන මේ වැඩේ කරනවා නම් අර්ධ තරංග ඍජුකරණය. ඩයෝඩ 4ක් දාලා ඔය වැඩේ කරනවා නම් පූර්ණ තරංග ඍජුකරණය. පුතේ ඩයෝඩ 4ක් අපි මේ වැඩේට යොදා ගන්නකොට ඩයෝඩ 4 සෙට් කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට කියන්නේ සේතු ක්‍රමයට සෙට් කරනවා කියන්නේ. එහෙනම් මෙන්න අපිට තියෙනවා සේතු ක්‍රමයට ඩයෝඩ 4 සෙට් කරන රූප සටහන. එහෙනම් මෙන්න මේක තමයි ඩයෝඩ 4 සේතු ක්‍රමයට සෙට් කරන්නේ ඔන්න ඔය විදියට. හරි. එතකොට මේ විදියට ඩයෝඩ 4ක් දාලා හරි මේ විදියට 4ක් ඩයෝඩ 4ක් දාලා ඉවරලා ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට අපි පත් කරනකොට එහිදී පුතේ අපි කියනවා පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරා කියලා. පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරා කියලා කියනවා. හරි? හරි.
ඊළඟට අපි කරන වැඩේ තමයි මේ පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරපු එක තවත් හොඳට සුමටනය කරනවා. ඒ කියන්නේ මේ සරල ධාරාව තවත් හොඳට සරල කරලා ගන්නවා. ඒකට කියනවා අපි සුමටනය කරනවා කියලා. සුමටනය කිරීම සඳහා අපි පාවිච්චි කරන්නේ පුතේ මොනවාද? ධාරිත්‍රක කැපැසිටර්ස් තමයි පාවිච්චි කරන්නේ. මේ කැපැසිටරයක් ධාරිත්‍රකයක් අපි සම්බන්ධ කරන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න මේ පළවෙනි රූපයේ ආකාරයට. මෙන්න සේතු ක්‍රමයට ඩයෝඩ 4 සෙට් කරා. මෙන්න ධාරිත්‍රකයක සංකේතයේ පුතේ එක වගේ ඉරි කෑලි දෙකක් හරනම් මේකේ එක ඉරක් මහත් වෙන්න ඕන චුට්ටක්. එතකොට තමයි ඒක ඍණාග්‍රය වෙන්නේ. හරි. ඒක ධන ඍණ අපිට ભેදයක් නැහැ. අපිට ওই විදිහට දෙන්න පුළුවන්. මේ ආකාරයට අපිට ඩයෝඩයක් මේ ඩයෝඩ 4ක් සේතු ක්‍රමයට සෙට් කරලා අන්න අපි සෙට් කරනවා මොකද්ද? මේ විදිහට ධාරිත්‍රකයක් සෙට් කරනවා. එතකොට මේක පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරනවා වගේම සුමටනය කරපු පරිපතයක් වෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. හොඳයි. 34 වෙනි ප්‍රශ්නය. මල බැඳීමෙන් ආරක්ෂා වීමට යකඩ මත ආලේප කරන ලෝහ 3ක් පහත දැක්කේ. ඔව්. මල බැඳීමෙන් ආරක්ෂා කරගන්න ලෝහ 3ක් තියෙනවා. සින්ක්, ටින්, නිකල්. මේවායින් කැතෝඩී ආරක්ෂණය සඳහා යොදා ගන්න ලබන්නේ. පුතේ මල බැඳීමෙන් ආරක්ෂා කරගන්න අපි කැතෝඩී ආරක්ෂණය භාවිතා කරනවා, ඇනෝඩී ආරක්ෂණය භාවිතා කරනවා. කැතෝඩී ආරක්ෂණය කියලා කියන්නේ ඇනෝඩේ ලෙස ක්‍රියා කළ හැකි ප්‍රතික්‍රියාවෙන් ඉහළ ලෝහයක් කැපවීමෙන් යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කර ගැනීම. අපි පුතේ කැතෝඩී ආරක්ෂණය කියලා කියන්නේ ඇනෝඩය විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විකාදනය වෙන්න පුළුවන් ලෝහයක් යකඩත් එක්ක සෙට් කරනවා. යකඩත් එක්ක මෙහෙම කැපවෙන ලෝහයක් එහෙම නැත්නම් ඇනෝඩේ විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ලෝහයක් සෙට් කරනවා නම් එයා ඉන්න ඕන යකඩවලට වඩා සක්‍රියතා ශ්‍රේණියෙන් ඉහළ. කැතෝඩී ආරක්ෂණය පාවිච්චි කරනවා නම් යකඩ වෙනුවෙන් අනිත් ලෝහය කැප වෙනවා නම් යකඩවලට වඩා එයාගේ සක්‍රියතාවය වැඩි වෙන්න ඕන. එහෙනම් පුතේ යකඩ පෘෂ්ඨ මත සින්ක් ආලේප කිරීම. මේක අපි හඳුන්වනවා ගැල්වනයිස් කරනවා කියලා. සින්ක් මෙන්න සක්‍රියතා ශ්‍රේණිය මෙන්න යකඩවලට වැඩිය සින්ක් ඉන්නේ ඉහළින්. එහෙනම් අන්න එයා තමයි අපිට කැතෝඩී ආරක්ෂණය විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ පුතේ පිළිතුරු අංක 1. එහෙම නැත්නම් A පමණි. හරි. 35 වෙනි ප්‍රශ්නය පොලිවයනයිල් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් PVC හි පුනරාවර්තන ඒකකය මින් කුමක්ද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. 11 ශ්‍රේණියේ 14 වෙනි පාඩම බහු අවයවික පාඩම එහෙම නැත්නම් හයිඩ්‍රෝකාබන පාඩම මේ පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය යොමු වෙන්නේ. පුතේ මෙන්න මේවා දැනගන්න ඔයා. බහු අවයවිකයක් කියන්නේ මොකක්ද? බහු අවයවිකයක් කියලා කියන්නේ සරල අණු ගොඩක් එකිනෙක හා එකතු වෙලා හැදෙන යෝධ අණුව තමයි බහු අවයවිකය කියලා කියන්නේ. සරල අණු ගොඩක් එකතු වෙලා හැදෙන යෝධ අණුව තමයි පුතේ බහු අවයවිකය කියලා කියන්නේ. හරි. එතකොට බහු අවයවිකයක් නිර්මාණය වෙන්නේ සරල අණු වලින්. මේ සරල අණු වලට අපි කියන්නේ පුතේ ඒකාවයවක කියලා. ඒකාවයවක කියලා කියනවා. එහිදී පුතේ මේ සරල අණු වලදී මේ සරල අණු එකිනෙක හා එකතු වෙන කොටස් වලට අපි කියන්නේ පුනරාවර්තන ඒකක කියලා. රිපීටිං යුනිට් කියලා අපි කියනවා. ඔයා හිතන්න දම්වැලක් තමයි බහු අවයවිකය කියලා හිතන්න. දම්වැලක් තමයි බහු අවයවිකය. හරි? දම්වැලක් තමයි බහු අවයවිකය. එතකොට මාලයක් කියලා හිතමුකෝ. අපි බහු අවයවිකය තමයි මාලය. හරි. එතකොට මේ මාලය හැදිලා තියෙන්නේ අපි හිතමු මෙහෙම. ත්‍රිකෝණ කෑල්ලකුයි බෝලෙකුයි ත්‍රිකෝණ කෑල්ලකුයි. හරි? ඔය විදිහට එකතු වෙනවා. බෝල දෙකක් අප කමන්නේ. එහෙම හිතන්න. ත්‍රිකෝණ කෑල්ලකුයි බෝල කෑලි දෙකකුයි. හරි. ඔන්න හරි. හරි. මේ වගේ ඒවා ගොඩාක් එකතු වෙලා හැදෙනවා මාලයක්. අපි කියමු මේකට බහු අවයවිකය කියලා. හරි. එතකොට මේකේ මේ සරල අණු දැන් මේ ත්‍රිකෝණ කෑලි එහෙම නැත්නම් මේ රවුම් වලට අපි කියනවා ඒකාවයවක කියලා. සරල අණුව ඒකාවයවකය. ඊළඟට පුතේ මේකේ රිපීට් වෙන නැවත යෙදෙන ඒකක තියෙනවා.
ඒවට කියන්නේ රිපීටිං යුනිට් පුනරාවර්තන ඒකක. දැන් මේ බලන්න මේකේ මොකද්ද මේකේ පුනරාවර්තන ඒකකේ? රවුමයි බෝල දෙකයි. රවුමයි මේ ත්‍රිකෝණයයි බෝල දෙකයි. අන්න පුතේ පුනරාවර්තන ඒකකේ. නැවත නැවත යෙදෙන ඒකකේ. හරි. ඒවට කියන්නේ පුනරාවර්තන ඒකකේ. එහෙම නැත්නම් රිපීටිං යුනිට් කියලා. ඉතින් මේ පුනරාවර්තන ඒකක නැවත නැවත යෙදිලා අන්න බහු අවයවිකය යෝධ අණුව නිර්මාණය වෙනවා. හරිනේ පුතේ. හරි. දැන් එන්නම් ප්‍රශ්නෙට. PVC කියන්නේ බහු අවයවයක්. පොලික්ලෝරෝඑතින්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. කොහොම කිව්වත් හරි. එතකොට මේක ඒකාවයවකය. මේක හැදෙන සරල අණුව තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ C2H4Cl. C2H4Cl කියන එක. මේක තමයි මේක ඒකාවයකය වෙන්නේ. නේ? ක්ලෝරෝඑතින් කියලා අපි කියමු මේක. ක්ලෝරෝඑතින්. හරි. එක ක්ලෝරින් එකක් තියෙනවා එතින් වලින් අයින් වෙච්ච. හරි. එහෙනම් අන්න ඒක ඒකාවයවකය. ඒක තමයි සරල අණුව. ඊට පස්සේ පුතේ මේකේ ද්විත්ව බන්ධනේ අයින් වෙලා මේ කාබන් අතර අන්න රිපීට් වෙන්න පටන් ගන්නවා ඒකකයක්. ඒ තමයි පුනරාවර්තන ඒකකය. මේ තියෙන පුනරාවර්තන ඒකකය. ඊට පස්සේ මේ පුනරාවර්තන ඒකකය ඔහොම රිපීට් වෙලා යනවා. එහෙම ගියාට පස්සේ අන්තිමට බහු අවයවකය නිර්මාණය වෙනවා. බහු අවයවකය අපි නිරූපණය කරන්නේ මෙන්න මේ විදියට. නේ? අර ඒකාවයවකයේ ඇතුළට දාලා මේ වගේ සංකල වරහණක් දාලා n කියලා අංකයක් එළියෙන් දානවා. ඇයි? අපි දන්නේ කීයක් රිපීට් වෙනවද කීයක් ඒකාවකයේ මේකේ යෙදෙනවද කියලා. ඒ නිසා n අකුරක් එළියෙන් දානවා. හරි. දැන් මගේ ප්‍රශ්නෙට යන්න. මොකද්ද පුනරාවර්තන ඒකකය? එහෙනම් ඊටාම පැහැදිලි පුනරාවර්තන ඒකකය මොකද්ද පුතේ? මෙන්න මේක නේ. මෙන්න මේක තමයි පුනරාවර්තන ඒකකය වෙන්නේ. මෙතන තියෙන ද්විත්ව බන්ධනයෙන් බන්ධනයක් අයින් කරලා ඊළඟ එකත් එක්ක සෙට් වෙනවා කියන එක මේකේ අදහස. හරි. එහෙනම් හතරවෙනි උත්තරේ තමයි පිළිතුර වෙන්නේ. අවකර පරිණාමකයක් සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. හොඳයි. දැන් පරිණාමකයක් කියලා කියන්නේ මොකද්ද පුතේ? පරිණාමකයක් කියලා කියන්නේ මොකද්ද? මේ මොනවාද අපේ මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක වෝල්ටීයතාවය එක් අගයක ඉඳලා තවත් අගයකට පත් කරන්න පුළුවන් උපාංගයකට. හරි. හොඳට මතක තියාගන්න පරිණාමක වැඩ කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ. හරි. එහෙනම් ප්‍රත්‍යාවර්ත ධාරාවක වෝල්ටීයතාවය එක් අගයක ඉඳලා තවත් අගයකට ගේන්න පුළුවන් පරිණාමකයක් මගේ. මේ තියෙන්නේ පරිණාමක ට්‍රාන්ස්ෆෝමර් එකක්. හරි. එතකොට යම් පරිණාමකයකින් යම් වෝල්ටීයතාවයක් ඒ කියන්නේ අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයකට ගේනවා නම් අපි ඒකට කියන්නේ අධිකර පරිණාමකයක් කියලා. අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයකට ගේනවා. අන්න අධිකර පරිණාමකයක්. ඊළඟට පරිණාමකයක පුළුවන් වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයක් බවට පත් කරන්න. ඒකට කියනවා අවකර පරිණාමකය කියලා. අවකර පරිණාමකය කියලා කියනවා. පුතේ පරිණාමකයක සන්නායක දඟර දෙකක් තියෙනවා. හරි. ඒකෙන් අපි ප්‍රත්‍යාවර්ත ධාරාව සපයන සන්නායක දඟරයට කියන්නේ ප්‍රාථමික දඟරය කියලා. ප්‍රාථමික දඟරය කියලා කියනවා. දැන් මේ තියෙන්නේ ප්‍රාථමික දඟරය. ඊළාට අපි වෝල්ටීයතාවය වැඩි කරගෙන හරි අඩු කරගෙන හරි එළියට වෝල්ටීයතාවය ගන්න අවුට්පුට් එක විදිහට වෝල්ටීයතාවය එළියට ගන්න දඟරයට කියන්නේ ද්විතීක දඟරය කියලා. මෙන්න තියෙනවා ද්විතීක දඟරය. ඔය දඟර දෙක අතර තියෙනවා පුතේ මෘදු යකඩ තහඩු. එහෙම තමයි පරිණාමකයේ නිර්මාණය වෙන්නේ. හරි. එතකොට ප්‍රාථමික දඟරයේ පොට සංඛ්‍යාවයි ද්විතීක දඟරයේ පොට සංඛ්‍යාවයි සැලකිල්ලට අරගෙන අපිට කලින්ම කියන්න පුළුවන් මේ පරිණාමකය අවකර පරිණාමකයක්ද අධිකර පරිණාමකයක්ද කියලා. ඔයාට දීලා තියෙන රූපයේ පරිණාමකය පරිණාමකය බලන්න මොකක්ද මේකනේ. හරි. මේක තමයි රූපෙනේ. හරි. ඒතර මේකේ බලන්න ප්‍රාථමික දංගරයේ පොටවල් සංඛ්‍යාව වැඩි. ද්විතීක දංගරයේ පොට සංඛ්‍යාව අඩුයි. ඒතර ප්‍රාථමික දංගරයේ පොට සංඛ්‍යාව වැඩි කියලා කියන්නේ පුතේ ප්‍රාථමික දංගරයේ පොට සංඛ්‍යාව වැඩි කියලා කියන්නේ අන්න ඒකට වැඩි වෝල්ටීයතාවයක් දෙනවා. ද්විතීක දංගරයේ පොට සංඛ්‍යාව අඩුයි කියන්නේ ඒකෙන් එළියට එන්නේ අඩු වෝල්ටීයතාවයක්. එහෙනම් දංගරයේ පොට ගාන වැඩි නම් එතන වැඩි වෝල්ටීයතාවයක් තියෙනවා. එහෙනම් ප්‍රාථමික දංගරයේ පොටවල් ගාන වැඩි. ද්විතීක දංගරයේ පොටවල් ගාන අඩුයි. එහෙනම් මෙතනට වැඩි වෝල්ටීයතාවයක් දීලා අඩු වෝල්ටීයතාවයක් ගන්නවා. එහෙනම් මේක පුතේ අවකර පරිණාමකයක්. මේක මොන කර පරිණාමකයක්ද? අවකර පරිණාමකයක්. හොඳයි. එහෙනම් අපි යන්න ප්‍රශ්නෙට. ප්‍රාථමික දංගරයට වඩා ද්විතීක දංගරයේ පොට ගාන අඩුයි. ප්‍රාථමික දංගරයට වඩා ද්විතීක දංගරයේ පොට ගාන අඩුයි. ඔව් හරි. ඒක හරි.
ප්‍රාථමික දංගරයට වඩා ද්විතීක දංගරයේ පේරණ වෙන වෝල්ටීයතාවය වැඩි. එහෙනම් පට්ටපල් බොරුවක් ඒක. ඇයි? ප්‍රාථමික දංගරයේ පොට ගාන වැඩි නම් ද්විතීක දංගරයේ පොට ගාන අඩුයි නම් ද්විතීක දංගරයේ ඇති වෙන්නේ අඩු වෝල්ටීයතාවයක්. වැඩි එකක් නෙමෙයි. හරි? එහෙනම් A සත්‍ය වෙන අතර B අසත්‍ය වේ පිළිතුර වේ. පිළිතුරක් 1. පිළිතුරක් 1.